හොඳයි කවුරුත් නමස්කාරය කියන්න සිල් සමාදන් වීම සඳහා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පුන්නං ආම භන්තේ ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි กาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ සුරාමේරය මජ්ජපමාඩට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ติสารเนนสันธิมปัญจศีลังดัมมันสาธุกันสุรักกิตังกัตวางัปปมาเดนสัมปาดิตัมบัง ආම භන්තේ සාදු 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 ဟොඳයි සියලුම දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරු සිහිය පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින් මේ වගේම උන්වහන්සේ දේශනා කළ ලද ධර්මයක් මේ ලෝකේ පවතින්නේ ඊටාම කලාතුරකින් ඒ වගේම ඒ ධර්මය දේශනා කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින් ඒ වගේ මේ දේශනා කරන ලද ධර්මයේ ශ්‍රවණය කරන තේරුම් ගන්න අය ඊට අනුකූලව කටයුතු කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින් කියලා දේශනා කළා තියෙනවා. ඉතින් මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා
උන්වහන්සේගේ ඒ උතුම්සේ සද්ධර්මය මේ මිහි පිට පවතින වෙලාවකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබල උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුළින් ඒ ධර්මය අපිට ශ්‍රවණය කරන්නට භාග්‍ය වාසනාව උදාපත් වෙලා තියෙනවා. ඉතින් අපි ලැබුවා මේ පරම දුර්ලභ බවත්තාව මේ මොහොත අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව අපේ ජීවිතය කියන්නේ හරි తాවකාලිකයි. බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන්නේ තනාගතීන පිණිමිදක් වගේ. තනාගතීන පිණිමිද ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. ඒවගේම ජීවිතය කියන්නේ කඳු මුදනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතරවීමක් නැහැ. ඒ වගේ අපේ ජීවිතය කියන්නෙත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතේ මරණය කරා තමයි ගලාගෙන යන්නේ. කිසිමත් මොහොතක් දවසක් නතරවීමක් නැහැ. වගේම ජීවිතය මරණයට කැපුණු ගවයෙක් වගේ ගවයෙක් මරණත්තානයට රැගෙන යනකොට ඔහු තියෙන හැම පියවරකින්ම ලංවෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම තප්පරයක් විනාඩියක් පාසාම ජීවිතය කමානුකූලුව පියමන්න ගන්නේ මරණයටයි. එවගේම ජීවිතයේදී දිරක් වගේ දී දිර වහා මැකෙනවා මැකෙනික අය අපේ කවදාකවත් දකිට ලැබෙන්නේ හැ. ජීවිතයත් යම් මොහොතකදීම මරණයෙන් මැකී යනවා. මරණයෙන් මැකෙන ජීවිතය කවදාකවත් දකිට ලැබෙන්නේ හැ. එම නිසා ජීවිතය ගත්තාම කිසිම හයියක් හත්තියක් නැති වේගේ මරණය කරාම ගලාගෙන යන මරණයටම පියමන් නගන මරණය මැකී යන ජීවිතයක්. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. අපි කණබොන ආහාරපාන වසවිස වුණොත් යනයනකොට පය හැපිල ලිස්ල වැටනොත් සතෙස් සර්පය දෂ්ටකරුත් මනුෂ අමනුෂ්‍ය කරදරවලට ලක්වුණොත් වාත පිත සැම තුන්දොස් සාදී කිවුණොත් බාහිර නොයෙක් විපත්ති කරදර මුල් කරගෙන පරිහරණය කරනුයේ දේවල් සිද්ධ මුල් කරගෙන මරණය සිද්ධ වෙන්නට පුළුවන්. එනිසා අපේ මේ ගත කරන්නේ අපේ ජීවිතය අවසාන කාල පාරාශ්‍රය වෙන්න පුළුවන්. අවසාන දින කීපේ සති කීපේ වෙන්නට පුළුවන්. අවසාන දවස වෙන්නටත් පුළුවන්. ඉතිේ නිසා බුදු කෙනෙකුගේ බණ අපිට හැමදා මහන ලැබෙන්නෑ මේ මොහොතේ ඒ උතුම් අවත්තාව අපිට ලැබිලා තියෙනවා. අපේ මනස බාහිර කිසි දේකට යොමු ඉන්න ඇතුව මේ දේශනයටම මුළු දෙසවාම යොමු කරගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන සීහ පිටවාගෙන අපි කවුරුත්තේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් අවවාදයන් ශාසනාව සවනය කර ගැනීම සඳහා අපි කවුරුත් සාධකාරයක් පවත්වමු. සාධු සාධු සාධු. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යංකින්චි දුක්ඛං සම්භෝති සම්බං සංඛාර පච්චයා සංඛාරාණං නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝති. ඒතමාදීනවං ඤත්වා දුක්ඛං සංඛාර පච්චයා සබ්බ සංඛාර සමතා සංඥාය උපරෝධනා එවං දුක්ඛක්ඛයෝ හෝති ඒතං ඤත්වා යතා තතන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අදත් අපි මේ සන්ධ්‍යායාමේ
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපු මේ ධර්මය අපි සවනය කරනවා. මේ දිනවලදී අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුත්ත නිපාතයට අයිති ද්වේතානුපස්සනා සූත්‍රය ඇසුරින් අපි දේශනා දෙකක් සිද්ධ කරා. අදත් අපි සූත්‍ර දේශනාවම මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්න යෙදුණි. එතොට මේ ද්වේතානුපස්සනාව කියල කියන්නේ හැම ධර්මතාවයකම අපි දෙයාකාරක බැලීම තමයි ද්වේතානුපස්සනාව කියල කියන්න. එතොට බුදුරජාණන් වහන්සේ මේ දේශනය පටන් ගන්නකටම කියනවා ඔබලාගෙන් යම් කිසි කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේ ධර්මය සවනය කරන්නේ මොකටද කියලහොත් උත්තර දෙන්න කියනවා යාවදේව දොයතානන් දම්මානන් යථභූතන් ඥානාය හැම දේකම තියෙන දොයතාවය අවබෝධ කරගන්න තමයි මේ බනාහන්නේ ඒක තින ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න. එතර හැම ධර්මතාවයම ගත්ත සංස්කාර හටගත්ත දේවල් ඒ හටගන්නේ හේතුවකින්. ඒ වගේම හේතු නැතිීම තුළ හැම සන්දයක්ම නැති වෙලා යනවා. එතුළ මේ හැම දේකම හට ගැනීම නැතිවීම අවබෝධ කරගන්නතම අපි මේ ධර්මය ශ්‍රවනය කරන්නේ. එතුවට බුදුරජාණන් වහන්සේතුට මේ පහළ වෙලා මේ දුකින් ලෝක සත්‍යාව අත්මුදුවන්න තමයි මේ ධර්මී දේශනා කරන්න. තුළ මෙන්න මේ දුක කියනදේ හටගන්න හේතුව අවබෝධ කරගන්න ඕන ඊළඟට දුකේ නැතිවීම අවබෝධ කරගන්න ඕනි. තර දුකේ හට ගැනීමත් නැතිවීමත් දැක්කාමතම දුක අවබෝධන දුක මොකක් හැටිට සංස්කාරයක් හැටිට අවබෝධ කරගන්න. ආනතොට දුක පිළිබඳව අපි මුලාවට අතරමංීමට පත්වෙන්නේ නෑ. නමුත් දුකේ ස්වභාවය තමයි දුකක් හටගන්නකොට අපි නිතරම දුක මුල් කරගන්න සම්මෝ වේපක්ක පරියේටිත වේපක්ක කියන දෙයට ලක්වෙනවා. දුකේ තියෙන විපාකය ඒකයි. තින් සසර පුරාවට මේ විපාක දෙකට ලක් වුණා දුකක් හටගත්ත ගමන් අපි අතරමං වුණා. ඒ වගේම අතරමං වෙච්ච නිසා දුකේ නිදහස්සෙන් අපි නොෙක් අයගෙන් දේවල් ඇහවා. ඉතින්ගේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මෙන්න මේ දුක අවබෝධ කරගත යුතු දෙයක් එතොට දුක අවබෝධ කරගන්න කොහොමද දුක සංස්කාරයක් හැටිට අවබෝධ කරගන්න ඕනි අනිත්‍ය දුකනාත්ම දෙයක් හැටිට අවබෝධ කරගන්න එතර තමයි දුක පිළිබඳව අපි සංසාර පුරාවටම තිබුණු වැරදි දෘෂ්ටි මත නැතිවන්නේ. මේ දුක අපි දැක්ක නිත්‍ය වසයෙන් සුක හැටියට ආත්ම හැටියට. ඒවගේ මමේ මාගේ මට අයිති හැටියට තමයි දැකේ නිසාපිමක දුනේ දුකට අපේ හිත බැඳල කිය දුක උපාදානය නිසාමතමයි අපි සංකිච්චේන පංචුපාදාන කන්දා දුක්කා කියල කැන කෙටියෙන් කියන උපාදානස්කන්ද පාතමයි දුක කියලා. ඉති බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපි මේ දුක අවබෝධ කරගන්නවා. ඒ නිසා දුක කියනදේ සකස් වෙන සංස්කාරයක් නිසා ඒ සකස් වෙන හේතු අපි අවබෝධ කරගන්න ඕඩියකයි යම් කිසි දුකක් හටගන්නේ හේතුවකින්ගේ හේතුව මොකක්ද කියලා අපි හරියටම දැනගන්නවා. ඉළඟට හේතු නැතිවීමෙන් ඒ දුක නැත්වෙලා යනවා. එදර මේ දුක හටගන්න බුදුරජාණන් වහන්සේ ගොඩාක් හේතු මෙතනදී පෙන්නෙනවා. එතොට කෙනෙකුට මේ අවබෝධ කරගන්නේ ඔස්සේ නැවත නැවත කල්පනා කරලා පුළුවන්. ති පලවෙනි එක චතුරාර් සත්‍ය ඔස්සේ බලන්නන් වහන්සේද පෙන්නවා. දෙවනි එක තමයි අපි දේශනා කරා යම් කිංචි දුක්කන් සම්බෝධී සබ්බන්තන් උපදිපච්චයා උපදීනන්තේ වසේස විරාග නිරෝධා නත්ති දුක්කස්ස සම්භවෝ. ජීවිතයට යම් දුක සකස් වෙනවානම් ඒ සියල්ල සබ්බන්තන් උපදිපච්චයා කෙලෙස් මුල් කරගෙන උපදීනන්තේ මේ කෙලෙස් ඉතිරි නැතු අසේස විරාග නිරෝධා කෙලෙස් වලට කලකිල්ල කෙලෙස් නිරුද්ධ කරානම් නත්ති දුක්කස්ස සම්භවන්න දුකේ හට ගැනීමක් නැහැ. එතර දුක කියන්නේ සංස්කාරයක් හේතුවත් තියෙන තාකල්තින හේතු නැතුනුත් මේ දුක නැතිවල එතර දුක කියනද අපි නිත්‍ය සුකාත්ම හැටියට මගේ මට අයිති කියල ගන්නන අපි දන්නම් දුක කියන්නේ සංස්කාර ධර්මයක් ඇයට එතර දුක අපේ හිත බැඳෙන්ට පාදාන කර ගන්න යන්න නෑ එතුර තමයි දුකින් අපට නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතවට
එතොර මේ ධර්මස්වනය තුළින් අපි මේ බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කරගන්න දේශනා කරලා තින විවිධ විදියට මේක යහනවා සියාපි අන්‍යේපි පරයායන සම්මා දොයානු පස්සනා මේ දොයතානු පස්සනාව තවත් ක්‍රමවලට බලන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම ඇවුවොත් කියන්න කෙනවා පුච්චිතරව සියාති වසනය පුළුවන් කියලා කියන්න කෙන හෙම කවුරුට ඇහුවොත්. එතුට තවත් මේ ඉරජුවම මේ දුක හටගන්න හේතු බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යංකින්චි දුක්කන් සම්බෝධී සබ්බන්තන් අවිද්‍යා පච්චයා අය මේකානු පස්සනා. යංකිසි දුකා කටගන්නවා නඒක හේතුව බලන්නකිනවා සබ්බන්තන් අවිද්‍යාපච්චයා ඒ අවිද්‍යාව හේතුකටගෙන තමයි යංකිසි දුකා කටගන්න ඕන හටගන්නේ. අවිද්‍යායත්තේ වම අවිද්‍යාව අසේස විරාග නිරෝධ ඉතිරි නැතුව නිරුද්ධුණොත් නත්ති දුක්කස සම්බව දුකේ හට ගැනීමක් නෑකීනවා. මේ දුතියානු පස්සනාවක දෙවනි අනු පස්සනාව තුළ දෙයාකාරක බලනුවත් දුකේ හට ගැනීමත් බලනවා නැතිවීමක් බලනවා. එතෝට අපි යම්කිසි දුකක් හටගන්නවන තවත් හේතුවත්තම අවිද්‍යාව කියනක අවිද්‍යාව තියෙන තාකල් දුක්විඳන්න සිද්ධ වෙනවා. අවිද්‍යාව විතරි නැතුව නිරුද්ධුණු නත්ති දුක්කස සම්භව දුකේ හට ගැනීමක් නැහැ කෙනෙක මේ ආකාර දෙකට බලකන්න කෙන දුකේ හට ගැනීම සහ නැති තුළ තමයි අපි අර ඇත නැත අන්ත දෙකට වැටෙන්නේ නැතුව මේ දුක කියන සංස්කාරයක් එතටේ සකස් වෙන්න මේ අවිද්‍යාව නිසා එන අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ කරන්න ඕනි. එතොට තමයි අපි ආර්යෂ්ඨාක මාර්ගයට මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න අපි සම්මාධිට්්‍යයාදී ආර්යෂ්ඨාක මාර්ග ගුණ දියුණු කරන්න. ඉති එනිසා සාාවකයාට ජීවිතේ විවිධාකාර දුක්පීඩ ඇත්වෙනකොට කායික මානසික සන්තා වෙන්න පුළුවන් ජරාමරණාදී ශෝක පරිදේ දුක් දොම්න්නස් වෙන්න පුළුවන් මේ වගේ දුක්හට ගන්නකොට යාට නිතර බලන්න පුළුවන් මම මේ ජීවිතය යම් දුකක් විඳිනවා නම් ඒ දුක් විඳින්නේ සබ්බං අවිද්‍යාපච්ච මේ සියලු දුක්ඛයන් අවිද්‍යාව හේතුකොටගෙන අවිද්‍යාපච්චගෙන අවිද්‍යාව හේතුකොටගෙන අවිද්‍යායත්තේ වසේස විරාගෙන මේ අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් නත්ති දුක්ඛස්ස සම්භව දුකේ හට ගැනීමක් නැහැ. එතර බුදුරජාණන් වහන්සේ අපි දන්න පටිච්ච සමුප්පාදය දේශනා කරනකොට පළමුවීම පටන් ගන්නේ අවිද්‍යා පච්චයා සංකාරා කියන විදිහට. එතකොට පටිච්ච සමුප්පාදය කියන්නේ දුක හටගන්න හේතු පෙන්නන වැඩ පිළිවෙත පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකේ හට ගැනීමක් පෙන්වනවා දුකේ නැතිවීමක් පෙන්වන දෙක තමයි පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. එතකොට මේකෙදී මේ පටිච්ච සමුප්පාදයේ සඳහන් ගොඩාක් කාරණා ඉරජුවම අර දුකේ හේතුව හැටියට බලන්න බුදුරජාණන් වහන්සේ අනුපස්සනා වශයෙන් වඩන්න දේශනා කරනවා. මේ කරුණු කීපයක්ම ගන්න මේ පටිච්ච සමුප්පාදය තින තවත් හේතු පෙන්නවා. එතකොට අපි එක දවසක් මේ දේශනා කර පච්චය කියල සූත්‍රයක් ඒකෙදි පෙන්වා පටිච්ච සමුප්පාදං වූ භික්කවේ දේශිස්සාමි පටිච්ච සමුප්පන්නේච ධම්මි. මහනිනී පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා ඒවගේම පටිච්ච පල සමුප්පන්න ධර්ම දේශනා කරනවා කිව්වා. එතෝට දැන් අවිද්‍යාපච්චා සංකාරකනේ පටිච්ච සමුප්පාද මේ අවිද්‍යාව හේතුකටගෙන සංස්කාරට ගන්න සංස්කාර හේතුකටගෙන විඤ්ඥානය හට ගන්න මේ විදිර මේ හේතු පල පෙන්න්නනවා. එතොට ඒකටගෙන පටිච්ච සමුපාද හේතුවක් නිසා නිතරම සකස්වීමත් තියෙන අවිද්‍යාව නිතර සකස්වන තාකල් සංකාරසක සකස් වන තාකල් විඤ්ඥාන විඤ්ඥානය සකස් වන තාකල් නාමරුපේ විදිහට. ඒවගේම මේ හැම අවිද්‍යාව කියන සංකාර කියන විඤ්ඥානය කියන නාමරූප කියන සලාහිතන කියන වේදන මේ ඔක්කෝම පටිච්ච සමුපන්න ධර්ම කෙන තවත් හේතුවකින් සකස්වෙච්චා. ඒ එනිසා මේ අවිද්‍යාව ගත්තොත්තේම එක පැත්තකින් අවිද්‍යාව කියන්නේ තවත් ඒකට හේතුවක්. එන අවිද්‍යාව නිසා නිතරම දුක සකස් වෙනවා. ඒ වගේම අවිද්‍යාව ගත්තොත්තේම තවත් දෙයකින් ඒකත් සකස් වෙන දෙයක්. ඒ නිසා ඒක පටිච්ච සමුප්පන්න ධර්මය. ඒ වගේ පටිච්ච සමුපාදයකුත් වෙනවා පටිච්ච සමුප්පන්න ධර්මයකුත් වෙනවා. ඒ නිසා මෙතන දුක කියන දේ ඍජුවම අන්න ඇඟිලි දික් කරන්න පුළුවන් දෙයක් තමයි අවිද්‍යාව කියන එක. දැන් අපි ගත්තොත් මොනවාරි අපිට කවුරු හරි පිරිසක් එකතු වෙලා නිතරම මොන හරි ප්‍රශ්නයක් ඇති කරනවා.
ගරුප් එකක් ඇති වෙලා. එතොට අපි සමල්ලාට අපි කෙන කවුරුවට එකෙක් කවුනුත් මට හරි නේද අපි කියන ඕකුන් එක කල්ලගත්තුත් මම අනිත්‍යයුම් අල්ලගන්න එක දනී කියන. එතොට ඒවගේ තමයි මේ පටිච්ච සම්පාදයතින ගොඩක් හේතු පෙන්න්නනු. එතුට අපිට සමල්ලට එක්කෙනෙ කල්ලගත්ත ඔක්කෝ මල්ලගන්න පුළොන්ගේ සමිතන දේකම එක කෙන අල්ලන්න කණ්ඩායි මල්ලන්න නැතු කෙලී මැනිල දි කරන මේ ඔයා නිසා තමයි ප්‍රශ්නත මෙයා නිසාතමයි මට ප්‍රශ්න කල කෙලීම කෙනෙක් ගින් අල්ලගන්න ති යාල්ලගත්තොත් එවේ අනිත අල්ලගන්නයට පාසු නෑ දේවගේ මෙතනත් ඒකයි ඇගිල්ල කෙලී මේරජුම දික් කරනවා අවිද්‍යාවට දික් කරනවා යංකින්චි දුක්කන් සම්බෝධ යන් දුකක් කට ගන්නවනම් අන්න අවිද්‍යා පච්චය අවිද්‍යායත්තේ වසේසි විරාගන අවිද්‍යාවතරන තුනිර දුනුත්තන්න නති දුක්කස සම්බවදුක හට ගැනීමක් නෑ ඉතිනි සතමයි අරගෙන විද්‍යායත්තේ වසේසි විරාග නිරෝධා සංකාර නිරෝධා විඤ්ඥාන නිරෝධය ත්‍රොක්කුම නිරුද්ධ වෙනවා. ඉතිනි සමතන එරජුවම අපිට පුළන්ගන්න දුකක් හටගන්නකොට අපිට කෙලී මැගිලි දෙකරන්න පුළුවන් මේ දුක හටගත්තේ අවිද්‍යාව නිසා. තුර මෙන්න මේ අවිද්‍යාව කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක්කේ අඥානන් කියන දුක පිළිබඳ නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්න දුක්ක සමදේ අඥානන් ඒවගේම දුක හටගන්න හේතුව පිළිබඳ නොදන්නාකම ඊළඟට දුක්ක නිරෝධගාමිනී පටිපදා අඥානම් ඒ වගේම දුක් නිරෝධ අඥාන දුක නැතිකිරීම පිළිබඳ නොදන්නකම සහ දුක්ක නිරෝධ ගාමිනි පටිපදාය අඥානම් දුක නිරුද්ධ කරන්න වූ ක්‍රමය පිළිබඳව නොදන්නාකමට තමයි අවිද්‍යාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතුට අවිද්‍යාව උපමා කරන්නේ හරිටමකක් වගේද. කරුවලක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කට කරුවලක් වගේතම මේ අවිද්‍යාව කියන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකාන්තරික නරකය පිළිබඳව. එතොට මේ ලෝකාන්තරික නරකය ගැන කියන මානන් මේ ලෝකාන්තරික නරක ඉපදිච්චායට තවත් සත්ව ඉන්නවා පේන නැමකද හැමදාම කට්ටකරු මීර හඳ තාරකක් කිසිම ආලෝකයක් ලැබෙන නැහැ. එතොට විශ්වකාන ස්වාමිනය ලෝකාන්තරික නරකයටත් ඇඩිය තවත් ධර්මු භයානක තැනක් මේ ලෝක තියෙනවාද. එදොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශ්ව මේ ලෝකාන්තරික නරකයටත් ඉතාම කරුවල භයානක තැනත්තිනේ තමයි මේ අවිද්‍යාව කියනක. තර අවිද්‍යාවකැන ඉතාම කට්ට කරුවලා එනිසා විද්‍යාව නිසාපිට කිසි දෙයක් පේනෙනෑ. දුක කියන දේවත් තේරුම් ගන්න බැහැ. දුක හටගන්න මෙන්න මේ හේතුව කියලට පේනෙත් නෑ. දුක නිරෝධය තේරෙන්න දුක නිරෝධ කාමිනී පටිපදාව එක මේ දුක නැතර නිරුද්ධ කරන්න පුළා. එහෙම අපි දන්නෙත් නෑ නැති කරන්න ක්‍රමය ඇත්තන එක දන්නෙත් නෑ. එතොට මේ චතුරාර් සත්‍යය පිළිබඳව නොදන්නාකමම තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. තර හැම ධර්මතාවයක් එක්කම සකස්සන ස්වභාවත්තම අවිද්‍යාව. බුදුරජාණන් වහන්සික දේශනක දේශනා කරනවා අවිච්චා භික්වේ පුම්බංගම අපසලානන් දම්මානන් අන්න දේව අහිරිකංච අමුත්තා පංච මහනනි මේ හැම අපසල ධර්මතාවයක් හැම ධර්මතාවයක් එක්කම මෙන්න මේ අවිද්‍යාව පෙරටු වෙනවා පූරුවංග වෙනවා ඒකට එකතු වෙන ලැජ්ජාව නැතිකම සහබය නැතිකම මේ දෙකත් එක මේ අවිද්‍යාව හැම තැනම අන්තර්ගත වෙනවා. ඒවගේම පටිච සමපාද අපි ගත්තොත්තේම සංකාර විඤ්ඥන් මේ ඔකෝම තියෙන් අවිද්‍යා සාගතව තියන් අවිද්‍යා ප්‍රත්තියෙන් තියන ඔක්කෝම එතර එකක්වත් ප්‍රඥාවෙන් පවතින ධර්මතා තනකරම කරුවලේ ති විඤ්ඥානය ගත්තත් කරුවලේ ති නාමරූප ගත්තත් එමයි සලායතන ගත්තත් පස ගත්තත් මේ ඔක්කෝම කරුවලක තියෙන් ඒක ඇත්ත ස්වභාවය පේනනෑ දර විඤ්ඥානය ඇත්ත ස්වභාවය පේනනෑ ඊළඟට නාමරූපල ඇත්ත ස්වභාව පේනෑමේ අවිද්‍යාව නිසා තර විඤ්ඥානයක නිතරම අනිච්චන් සංකතම් පටිච සම්පන්නගෙන විඤ්ඥානයක නිතරම සහස් වෙන දෙයක් ඊළඟට පටිච සම්පන්න ධර්මයක් ශේවෙලා නැතිවෙලා එනවනට අර අවිද්‍යාව නිසා හිම පේන්නේ නෑ. අවිද්‍යාව නිසා අපිට විඤ්ඥානය කරුවලින් පේනමකක්ද නීත්‍ය සුකාත්ම මමේ මාගේ මට අයිති හැටිට තමයි පේන්නේ. එනිසා අවිද්‍යා සහගත මනසට මෙන මේ හැම ධර්මතාවයකම යථා ස්වභාවය පේන්නේ නෑ.
එතකොට මේ අවිද්‍යාව තියෙනකන් අපිට හැමදේම පේන්නේ ඒකේ ඇත්ත ස්වභාවය නෙවෙයි. ඒතර ඇත්ත තමයි අනිත්‍යයි කියන එක. ඇත්ත තමයි දුක හදලා දෙනවා කියන එක. ඇත්ත තමයි මම මාගේ මට අයිති කියන ස්වභාවයක් නැතිකම. ඒතර මේ හිතේ මේ කරුවල තියෙන තාක් කල්ලන්න අපිට මේ ස්වභාවය පවතිනවා. එතකොට මේ අවිද්‍යාවෙන් තොර වුණාම තමයි අපිට මේ දේවල්ලින් නිදහස් වෙන්න පුළුවන්. එනිසා එරජුවම අපේ ජීවිතය යම් කිසි දුකක් විඳිනවන අන්න බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න කියෙන මේ අවිද්‍යාව නිසා. එක අපේ හිතේ කරුවල නිසා අපි මේ දුක් විඳින්නේ. එතර මේ කරුවල තියෙන තාකල් දුකින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ. එතට අපි සාමාන්‍ය දුකේ හටගන්නකොට අපි අර දුකත් එක් අතරමක් වන හිද අපිට පේන බාහිර නොය කේතු පේන්න පුළුවන්. නමුත් ඇත්ත ස්වභාවයමකක්ද මේ කරුවල හිතේ තියෙන. ති මේ කරුවල නිසා දුක කියන දේ අපිට තේරෙන්නේ නෑ. දුක හටගන්න හේතුව පේනෙත් නෑ නිරෝධය පේනෙත් නෑ මාර්ගි පේනෙත් නෑ. එතුට නිතරම දුකක් අපිට හටගත්තනම් ඒ දුක නිතරම සංස්කාරයක් අපිට හැබැයි එක සකස් වුනායි කියල පේන්නේ. ඒ නිසාම අපි සකස් වෙච්චි දෙයක් නිරුද්ධයනවා කියල දන්නෙත් නෑ. ආනි නිසා නිත්‍ය සංඥාවෙන් අපි දුක නිතරම අල්ලගන්න. ඊට පස දුක මගේ දෙයක් බවට පත්වෙනවා. තියෙන දෙයක් බවට පත්වෙනවා. ඒ වගේම සැප දෙයක් බවට පත්වෙන අපි දේශනාවත් පෙන්නේ බොහෝ දේවල් අපි අර යථාසු භාවය දැක්ක නැතිකම් අපි එක නිත්‍ය සුකාත්මසෙන් ග්‍රහණය කරගන්නවා. ඉතිේ නිසාමන්න මේ අවිද්‍යාව හිතේ තියෙන තාකල් අපි කාටවත් දුක කියන දේ නිදහස්වෙන්න පුළුවන්කමක් නෑ. දුකින් නිදහස්වෙන්ට කියලා අපි මුණ තරන් දේවල් කරත් කාටවත් දුකින් නිදහස්වෙන්ට බෑ අපේ හිතේ මේ කරුවල තියෙන තාක්කල්. මේක දුකයි කියලා අවබෝධ වෙන්න ඇති තාකල්. මේ දුක හටගන්න මේ හේතුව නිසා කියලා අවබෝධ වෙන්න ඇති තාකල්. මේ හේතුව නැතුුණු ගමන් මේ දුක නිරුද්ධ කරනවා ඒ සඳහා මේ ආර්යෂ්ඨාංග මාර්ගතියට සම්මාධිට්ටියම් දියුණු කරන්නවන සම්මා සංකප්ප මේවා දියුණු කිරීම තුළයිමට මේ දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා අන්න නොදන්නාතාක් කල් අපි දුක අනුභව කරන එක කාටවත් නතර කරන්න පුළුවන්කමක් නෑ. ඉතිේ නිසා බුදුරජාණන් වහන්සේ අපට ජීවිතය යම් කිසි දුකක් ඇතිවෙනවනම් ඒක කායික වෙන්න පුළන් මාංසක වෙන්න පුළන් අපි නිතරම සීහ පීටවාගෙන බලන ඇයි මට මේ දුක හටගත්තේ කායික මාංශක වෙන්න පුළුවන් ලෙඩ රෝග හැදීමෙන් වෙන්න පුළුවන් සෝක පරිදේ දුක්තුම්න්නස් වෙන්න පුළන් අපේ සම්පයෝග වශයෙන් වෙන්න පුළුවන් ඊළඟට මානසික වසයෙන් හටගන්න සන්තාප පරිදාහයන් වෙන්න පුළුවන් ඒ සියලුම දුක තියෙන්නේ දුක සකස් වෙන්නේ අපි දකින්න ඕනි අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව යන්තා කිරමේ හිතේ තියෙනවාද ඒ තාකල් අපිට දුකින් නිදහස් වෙන්න බෑ. එහෙනම් මේ අවිද්‍යාව යම් දවසක ඉතිරි නැතුව නිරුද්ධ වුණා නම් අන්න අන්ති දුක්ඛස සම්භව උතරතමයි දුකට අපේ නැති වෙන්නේ. ඒ නිසා ඍජුවම අපි ජීවිතේ දුකක් යනකොට ඇඟිල්ල දික් කරන්න පුරුදු වෙන්නේ කොහෙටද? අවිද්‍යාවට. ඒතකොට තමයි අපි අවිද්‍යාව කියන දේට අන්න කලකිරෙන්නේ. අවිද්‍යාවෙන් නිදහස් වෙන්න ඕනේ. ප්‍රඥාව උපදව ගන්න ඕනේ කියන හේතුව. එතෙක් අපිට හේතුව පේන්නේ නැහැ. අපි නිතරම නොයෙක් පොඩි දේවල්වලට තමයි නිතරම ඇගිල්ල දික්වෙන්නේ හරියටම මූලික තැනට මුල් තැනට අගිල්ල දික්වෙන්නේ නෑ. ඉතිේ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනය අපට නිතරම නැවත හේතුව බලන්න දේශනා කළමික අනු පස්සනාකයන් පස්සනා කන බලනවා කියකයි. එතර මොකක්ද බලන්නේ හේතුව බලගන්න හටගත්ත හේතුව. මොකද මේ ජීවිතය හැම දෙයක්ම සකස් වෙච්චි දේවල්. එතර මේ සකස් වෙච්චි දේවල් සකස්වනය ඇයි කියල බල දුක කියන සකස් වෙච්චි දෙයක්. දුක කියන මම මගේ කියලා පිහිතුවට ම මගේ දෙයක් නෙවේ දුක කියන නැතිම සකස් වෙච්චි දෙයක්. ආන්නේ සකස් වෙන දුක අපි සයන්කතන් දුක්කම් එක මම කරගත්තා කියලතුම අපට පේෙන් මම කරගත්ත දේ මම විදින්න ඕන කියලා පිහිතනවා. නැත්තම් මගේ මේ පෙර කර්ම නිසාමංගනේ මේ විඳවන්නේ. නැත්තම් මේ ලෝකේ දෙවියෝ බ්‍රහ්මයෝ ආදී මව්පොයයි මේක පල්පිට දුන්නේ. නැත්තම් මේ ලෝකේ බාහිර භයානක ගහවස්තු තියනවා. ඒ දෝෂ නිසායි මම මේ දුක් විඳින්නේ කියලා තමයි අපිට අර පොඩි හේතු තමයි පේන්නේ. ඒක ඔය ඔක්කොම හේතු අපිට හේතුවක් වෙන්නේ නැත්තම් ඒවා අපිට ප්‍රශ්නයක් වෙන්නේ හිතේ අවිද්‍යාව තියෙනකම් විතරයි. හෙට අපිට ප්‍රඥාව නැමැති ආලෝකයේ පරිපූර්ණ වශයෙන් ලැබුණා නම් කිසිම දෙයක් මුල් කරගෙන අපි ජීවිතේ දුක් විඳින්නේ නැහැ. දුක්ඛ නිමිති අපිට සම්මුඛ වෙන්න පුළුවන් නමුත් දුක් විඳිනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ආය අනාගත සංසාරයේ දුක සකස් වෙන්නේ නැහැ. ඒකයි පටිච්ච සමුප්පාද නිරෝධ වෙන්නේ. අවිජ්ජා යත්තේ වශේෂ විරාග නිරෝධා
මේ අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ කරාන සංකාර නිරෝධා විඤ්ඤාණ නිරෝධා කෙරේ පටිච්චසමුප්පාද නිරෝධ පැත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. ඉතින් නිසා මේ අපිට භාවනාවක් වශයෙන් විපස්සනා භාවනාවක් වශයෙන් ජීවිතයේ දෛනික ජීවිතය අපිට සිද්ධ කරන්න පුළුවන්. අපිට කායික මානසික සංතාප හට ගන්න හැම මොහොතෙම අපිට පුළුවන් මම මේ දුක් විඳින්නේ මගේ හිතේ තියෙන මේ අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වෙන තාක්කල් නත්ති දුක්ඛ සම්භව කියන දුකේ හට ගැනීම නත්ති දුක්ඛ සම්භව දුකේ නැතිවීම සිද්ධ වෙන්නේ මේ අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වෙච්ච දවසක. ඉතින් මේකත් එක කමටහනක් හැටියට පුරුදු කරන්න පුළුවන්. ඉතින් මේ විදියට පුරුදු කරොත් කෙලෙස් තවන වීර්යයෙන් යුතුව අප්‍රමාදව කෙනෙක් පුහුණු කරොත් එයාට බුදුරජාණන් වහන්සේ කියන මේ ජීවිතේ අනාගාමී වෙන්න පුළුවන්. ඒ වගේම අරහත්ත්වයට පත් වෙනවා කෙලෙස් ඉතුරුනොත් අනාගාමී වෙන්න පුළුවන්. එතකොට මේ සෝතාපන්න වෙන්න සකදාගාමී අනාගාම අරහත් වෙන්නම පුළුවන්. අනුපස්සනා භාවනාව කරගන්න කෙනෙකුට පුළුවන් මේ විදියට අනුපස්සනා කරොත් දෙආකාරයටම කරන්න ඕනේ. සමුදය දකින්නත් ඕනේ, නිරෝධය දකින්න ඕනේ. ඒතර තමයි මේ තියෙනවා කියන දෘෂ්ටි කැඩෙන්නේ. ඊළඟට නැත කියන දෘෂ්ටි කැඩෙන්නේ. ඒතර මම මගේ මට අයිති කියලා දෙයක් තියෙනවා වගේ පේනවා. ඒතට එහෙම දෙයක් පේන්නේ නෑ. මම මගේ මට අයිති දෙයක් නෙවෙයි. සංස්කාරයන්ගේ හට ගැනීම සහ නිරුද්ධ වීමක් තියෙන එකයි. උපාද වය ධම්මිනෝ හට ගැනීමක් නැතිවීමක් තමයි තියෙන්නේ. ඒක තමයි අපි මුලින්ම සෝතාපන්න වෙනකොටත් අවබෝධ කරගන්න යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා යමක් හේතුන්ගෙන් හටගත්තද හේතු නැතිවීම තුළේ දේ නිරුද්ධ වෙලා යනවා. එතකොට හටගත්ත දේවල් කිසිවක් මම මගේ මට අයිති කියලා අන්න ග්‍රහණය කරගන්න අල්ලගන්න යන්නේ නැහැ. ඒ නිසා මේකත් එනකොට භාවනාව විපස්සනා භාවනාවක් වශයෙන් නිතරම දියුණු කරන්න පුළුවන්. ඉතින් මේකෙත් ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ජාති මරණ සංසාරං යේ වජන්ති පුනප්පුනං ඉත්තතාවඤ්ඤතා භාවං අවිජ්ජායේව සාගති කියනවා. අපි ආයායි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී මේ අප්‍රමාණ දුක්ඛයකට ආයායි අපි වැටෙන්නේ. මේ ජීවිතේ ඉන්නවා තවත් ජීවිතයකට යනවා. ඒ ජීවිතවල තවත් ජීවිතයකට යන මේ විදිහට නැවත පුනර්භවය කරා ගෙනියන්නේ මෙන්න මේ අවිජ්ජායේව සාගත අවිද්‍යාවම කියන එකට හේතුවයි. අවිජ්ජාය භයං මහා මෝහෝ යේනිදං සංසිතං චිරං විද්ධාගතාච යේ සත්තා නාගච්ඡanti පුනः. ඒ නිසා මේ අවිද්‍යාවට මහා බය අපි කියන කරවල කියන හරි භයානක අවිද්‍යාව කියන මහා බය මුල් කරගෙන තමයි මේ මහා අන්ධකාරය මහා මෝහය මෝඩකම මුල් කරගෙන තමයි අපි සංසාරයේ දීර්ඝ කාලයක් සැරිසරාගෙන ආවේ. ඒ නිසා සංසාරය ගැන කියනකොටම කියන්නේ අනමතා ගෝයම් භික්ඛවේ සංසාරෝ පුප්පා කෝටිනච්නිය පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. මහණෙනි මේ සංසාරයේ කෙරවරක් පටන් ගත්ත තැනක් පේන්නේ නැහැ. අවිජ්ජා නීවරණානං සත්තානං අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ. තණ්හා සංයෝජනං තණ්හාවෙන් බැඳලා ඉන්නේ. ඒ නිසා තමයි ආය උපත ජරා මරණ ආදී අපි මේ දුකට අනන්ත ප්‍රමාණ පැමිණලා තියෙන්නේ. ඒ නිසා යම් දවසකද මේ අවිද්‍යාව නැතිලා විද්‍යාව පහළ වෙන්නේ. ආන්නේ තමයි පුනර්භවයෙන් නිදහස් වෙන්නේ. ඒකයි විද්‍යාකතා යේ සත්තා. යමෙක් අවිද්‍යාවට දුරු කරලා විද්‍යාව ආලෝකේ ප්‍රඥාව කියන ජීවිතය ඇති කරගත්තා නම් ආය උපත ජරා මරණ කරා යන්නේ. එතකොට රහත් වෙනවා කියන්නේ මොකද්ද? මේ අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. ඒ රහත් වුණා මේකයි නත්ති දානි පුනබ්බව ආය පුනර්භවයක් නැහැ කියලා උන්වහන්සේලාට පේනවා. ඒතර සංසාරේ කරවලේ හිටිය කෙනා සම්පූර්ණ ආලෝකයට පත් වෙන. ඒතර හැම දෙයක්ම නිසියාකාරව පේනවා. ඒ නිසා තමන්ගේ ඊළඟ උපතක් නැහැ කියලා ඒකත් පේනවා. ඒ තරමට මේ නිදහස් වීම ලැබෙනවා. ඒ නිසා මේකත් වෙනකොට විපස්සනා භාවනාවක් වශයෙන් දියුණු කරන්න පුළුවන්. මේ ද්වෛතාවය අවබෝධ කරගන්න හට ගැනීම සහ නැතිවීම කියන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් මේ වගේ දෙආකාරයට බලන්න ක්‍රම තියෙනවාද කියලා සමහරව අහන්න පුළුවන්. ඉතින් එහෙම ඇහුවොත් කියන තවත් බලන්න පුළුවන් තවත් ක්‍රම වලට මේ දෙආකාරය බලන්න කියන දුකේ හට ගැනීම දුකේ නැතිවීම මේක දෙආකාරයට බලන්න පුළුවන්. කොහොමද කියලා අහුවොත් කියනවා යම් කිංචි දුක්ඛං
යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චය. යම්කිසි දුකක් විඳිනවා නම් ඒ සියලු දුක් විඳින්නේ මොකෙන්ද? සබ්බං සංඛාර පච්චය කියන සංඛාර හේතු කොටගෙන තමයි යම්කිසි දුකක් විඳිනවා නම් විඳින්නේ. අය මේකානුපස මේක එක අනුපස්සනාවක් කියනවා. නැවත නැවත දුක හටගන්න හේතුව බලනවා. ජීවිතේ යම්කිසි දුකක් විඳිනවා නම් කෙලී මෙතන දික් කරන්නේ කාටද? අන සංස්කාරයට දික් කරනවා. සබ්බන් සංඛාර පච්චය සංස්කාර හේතු කොටගෙන සංඛාරත්තේ වශේෂ විරාග නිරෝධා. මේ සංස්කාර සියල්ල ඉතිරි නැතුව විරාග කියන නුවැළි නිරෝධා නිරුද්ධ කරා නම් නත්ති දුක්ඛස්ස සම්භව දුකේ හට ගැනීමක් නැහැ. ඉතින් අයං ဒုတိ ය අනුපස්සන මේක දෙවෙනි අනුපස්සනාව කියනවා. එතකොට මෙතනත් කරන්නේ මොකද්ද? දුකේ හට ගැනීම බලනවා නැතිවීම බලනවා. එතකොට දුක කියන දේ මෙතනත් ඒක අවබෝධ කරන්නේ සංස්කාරයක් හැටියට. ඉතින් ඒ නිසා තමයි දුක මම මගේ මටයි කියලා ගන්නෙ නෑ. ඒ නිසා හටගත්ත හේතුව පේනවා. හේතුව නැති කරන්න පුළුවන් කියලා පින චතුරාර්ය සත්‍යම තමයි අවබෝධ කරගන්නේ මෙතන. දුකත් අවබෝධ කරගන්නවා, දුකේ හේතුවත් අඩු කරගන්නවා. ඒ වගේම යා මාර්ගය කියන එක දානවා. මේ සංස්කාර නිරුද්ධ කරන්න නම් ඒකාන්තයෙන්ම අවිද්‍යාව තණ්හාව නිරුද්ධ කරන්න. ඒ සඳහා තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරන්නේ. ඉතින් ඒ නිසා මේකත් එක අනුපස්සනාවක් කියන මේකත් කෙනෙක් පුරුදු පුහුණු කරොත් එයාට මේ ජීවිතේ මරණයටපත් වෙන්න අනාගාමී වෙන්න අනිවාර්යෙන් හැකියාව ලැබෙනවා කියනවා. මේක හරියට කෙනෙක් නැවත නැවත දියුණු කරොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධර්මයේ ගාථා කීපයක් දේශනා කරන යම්කින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චය. යම්කිසි දුකක් අපි විඳිනවා නම් ඒ සියලු දුක්ඛයන් හටගන්නේ සංස්කාර හේතු කොට. සංඛාරාණං නිරෝධේන සංස්කාර නිරුද්ධ වුණොත් නත්ති දුක්ඛස්ස සම්භවන දුකේ හට ගැනීමක් නැහැ. ඒතමා දීනවඤ්ඤත්වා දුක්ඛං සංඛාර පච්චය. ඒ නිසා මේ දුක හටගන්නේ සංස්කාර නිසා කියලා මේ සංස්කාරයන්ගේ ආදීනවේ දැකලා සබ්බ සංඛාර සමතු සියලු සංස්කාර මුද කරන්න ඕනේ. සංසිඳව ගන්න ඕනි. සංඥා උපරෝධන සංඥාව කියන සම්පූර්ණ නැති කරලා දාන්න ඕනේ. අවබෝධ කර ගන්න ඕනේ. ඊළඟට ඒවන් දුක්ඛක ඒතර තමයි අන්න දුක් නැති කරන්නේ. ඒ නැති කරන ක්‍රමේ හරියට දැනගෙන ඒ විදිහට යා කටයුතු කරනවා. සම්මද්දසා වේදගුණෝ සම්මජඤ්ඤාය පණ්ඩිතෝ අභිභූයමාන සංයෝගං නාගච්ඡන්ති. මේ නිසා මේ විදිහට හරියටම එයා දකිනවා මම මේ ජීවිතයේ දුක් විඳින සංස්කාර නිසා. සංස්කාර ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් අන්න දුකින් නිදහස් වෙන්න පුළුවන්. මේ විදිහට මනාවකට අවබෝධ කරගෙන දැනගෙන අභිභූයමාන සංයෝගං නිසා සංයෝග නැත්නම් මායාවේ සියලු බැමි එයා කොහොම සිඳ බිඳගෙන ඒවා මැඩගෙන ආයි උපත ජරා මරණ කරා නැති පුනර්භවයට ආයන්නේ නැහැ කියනවා. ඉතින් ඒ නිසා මෙතන බුදුරජාණන් වහන්සේ තොට අපිට අර දුක හටගන්න හේතුවක් හැටියට අපිට අන්න අවබෝධ කරගන්න පුළුවන්. යම් කිසි දුකක් අපේ ජීවිතේ විඳිනවා නම් අපි එතන මෙතන කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ මොකටද? සංස්කාර වලට දික් කරන. සබ්බං සංඛාර පච්චය සංස්කාර හේතු කොටගෙන. එහෙනම් සංස්කාර ඉතිරි නැතුව නිරුද්ධ කරොත් නත්ති දුක්ඛස්ස සම්භවෝ දුකේ අන්න නත්ති දුක්ඛස්ස සම්භව දුකේ හට ගැනීමක් නැහැ. ඒ නිසා මේ සංස්කාර නිරුද්ධ කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? අවිද්‍යාව තණ්හාව නිරුද්ධ කරන. සංස්කාර නිරුද්ධ කරනවා කියලා කියන්නේ සංස්කාර වලට තියෙන අවිද්‍යාව තණ්හාව තමයි නැති කරන. නැත්නම් තණ්හාව නැති කරන්න උතර තමයි සංස්කාර නැති වෙන්නේ. ඒතකොට නිරෝධය කියලා අපි හැම වෙලේම කියනකොට අපි දන්නේ දැන් සංඛාර නිරෝධය කියනකොට මොකද අපි තේරුම් ගන්න ඕනේ? මේ තණ්හාව නැතිවීමයි. මොකද නිරෝධ සත්‍ය තෝරන හැම වෙලේම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. ඒ තණ්හාවම ඉතිරි නැතුව නිරුද්ධ කිරීම තමයි නිරෝධය කියලා කියන්නේ. ඒතර සංස්කාර නිරුද්ධ කරනවා කියනකොට සංස්කාර වලට තියෙන තණ්හාව තමයි නිරුද්ධ කරන්නේ. ඒකයි සංකාර සබ්බ සංකාර සමත කියලා කියන එක. සියලු සංස්කාර සංසිඳව ගන්නවා. සංස්කාරයන්ට තියෙන අවිද්‍යාව තණ්හාවත් අපි නැති කර ගන්නවා. මොකද සංස්කාර නිසා දුක හටගන්නේ කියලා දකිනකොට අපි සංස්කාරයන්ට කලකිරෙනවා. ඒකයි. ඒතර කලකිරෙනකොට සංස්කාර පිළිබඳ අපේ කැමැත්තක් ආසාවක් මුලාවක් තිබ්බනම් ආනේක නැති වෙනවා. මොකද දැනට අපි සංස්කාර මම මගේ මටයි කියලා තමයි පේන්නේ. සංස්කාර දුක හටගන්න හේතුවක් හැටියට අපිට පේන්නේ නැහැ.
ආනි නිසා මේ අපි සංකාර පිළිබඳව කලකිරෙන්න. ඉති නිසාර පටිච්ච සමුපාද ධර්ම තවත් දේකට හේතුවකුත් වෙනද සංස්කාර කියන්නේ පටිච සම්පන්න ධර්මයක් වගේම ඒක පටිච සම්පාදයකුත් එෙන එත මේක කෙලින්ම දුක හටගන්න ඉරුජය උපකාරයක් හැටිට කෙලින් ඇගිල්ල දෙ කරන්න නමකද ඒක පටිච සම්පාදය නිසා එනිසා මේක කන්නා එක කෙනට ඇගිල්ල දෙ කරන්නට එක්කෙනෙ කල්ලා එයාට මේක නැබැයි එයාට ඇගිල දිකරන් පස එයාගේ මම දන්න අවිද්‍යාව නිසාතම මේ කියලා විද්‍යාවත මටකිව කියලා කිය වගේ තමයි තියෙන එන තොට ගරුප් එක හුවන ඉට පස්සේ එකන කල්ලගත්තා එත එනිසා මේ ඉරජුවම අපිට අන්න පුළුවන් ජීවිතය අපි යංකිසි දුකක් විඳිනවා නම් ආන්න ඒ දුක විඳින්නමකෙන්ද අන්න සංකාර නිසා එත මෙන සංකාර කියන වචනය අපි ඉතාම හොඳට අවබෝධ කරගන්නකද ගොඩාක් සංකාර කියනක බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙනවා එතට හැම දෙයකටම පොදුවේම කියන්න පුළුවන් නමත්තමයි සංකාර හැම දෙයක්ම සංකාර අවිද්‍යාවගත්තත් සංකාරයක් ඒකයි තන්නාවගත්තත් සංකාරයක් ඒවගේ මේ ලෝක මොනවද තියෙන ඔක්කොම සංකාරදන් ඒක අප හැගත්ත සංස්කාරයක් කන නාසි දිව සරේරම අජ්ජත්තික ආයතන හයමගත්තු ඒවා සංකාර බාහිර ආයතන ගත්තුත් ඒවා සංස්කාර ඊළඟට රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානගත්තුත් ඒව සංකාර එතර පනිචවම්පාද ඔක්කම ගත්තොත් ඔක්කම සංකාර වෙනවා එති නිසාම හැමදේකන පොදුවේ කියන වචනයකුත්තරමගත්ද සංකාර කියලා මේ ඔක්කම සකස් වෙච්චි දේවල් ඊළඟට දැම් පටිච සංකාරතුවරන පටිසම්පාද සමාරලාට බුදුරන් වන්ස සංකතන් අභි සංකරුන් තීති සංකාරා කියනවා සකස් වෙච්චි දේවල් තුළ ආයම සකස් වෙනවා කියනකට කියන සංකාර කෙනෙකයි සංකතම් අභි සංකරුන්තීති සංකාරා සකස් වෙච්චි දේ තුළ ආයමත් සකස් කරනවා එත රූපය කියන්නමකක්ද සංකාරයක් ආනේ සංකාරය තුළින් ආයත්මකද වෙන්නේ තවත් රූපය සකස් කරන එනි සකින රූපන් රූපත්තාය සංකතන් අභි සංකරුන්තීති සංකාරා රූපය තුළින් ආයමත් රූපය සකස් කරලා දෙනවා එනිසා රූපයට සංස්කාරයක් කියනවා වේදනා වේදනත්තායි විඳීම කියන සංස්කාරයක් ඒවේ සංස්කාරය තුළායමත් සංස්කාර හදල දෙන වේදනාව නිලඟට සංඥාව කියන සංස්කාරක් ඒ තුළින් ආය සංස්කාර හදල දෙන සංඥා හදල දෙන සංකාරය කියන සංකාරයේ සංකාරයෙන් අය සංකාර හදල දෙනවා විඤ්ඥානය කෙනෙත් සංස්කාරයක් විඤ්ඥානය අය විඤ්ඥානය හදල දෙනවා එනිසා සංකතන් කියන සකස් වෙච්චි දේ තුළින් ආයමත් සකස් වෙනවා ඒකට සංකාර කියලා කියනවා. එනිසා මේ සකස් වෙච්චි ධර්මතාවයන්ට සංස්කාර කියනවා ඊළඟට සකස් වෙන දේවල්වලට සංස්කාර කියනවා මේ මෝත දෙයක් සකස් වෙනවන ඒවට සංස්කාර කියනවා. ඉති ඔක්කෝම තියෙන තේතොට ඒවා වෙන සිද්ධිය අනුව සංකාර විදිවිධ විදියට අන්න බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. දැන් අපි සමාරලාට කරන කියන දේවල් තුළින් පින් සකස් වෙනවා පව් සකස් වෙනවා ඊළඟට ජානාදි දිනානංජ කියල සයුද ඒවට සංකාර කියන ඒතුරකින අවිද්‍යාගතෝ යම්බික්වේ පුරුෂ පුද්ජල මේ අවිද්‍යා සාගත පුරුෂ විද්ජල පුඤ්ඥංචේ සංකාරං අභි සංකරෝති පුඤ්ඥූපකං හෝති විඤ්ඥාන අන පින් කරනට විඤ්ඥානය පිනට අනුව සකස් වෙනවා. අපුඤ්ඥංචේ සංකාර පවකරොත් පවටම විඤ්ඥානය සකස් වෙනවා. ආනින්ජාභිසේ සංකාරං ජානාදි දේවල් දිනන්න ආනින්ජ සංකාර වසයෙන් කාලයක් අර විඤ්ඥානය සකස් වෙල පවතින විදියට හැදෙනවා. ඉතින් ඒ විදියට මේ අනාගත වසෙන් දේවල් සකස් කරගනු අපිවට සංස්කාරයට පුඤ්ඥාභි සංකාර කියන අපුඤ්ඥාභි සංකාර ආනින්ජාභි සංකාර කියල කියන. ඒවගේ අපි කයින් ක්‍රියාකාරකංකන ඔය ක්‍රියාකාරකන් කිරීම තුළත් සකස්වනවට කියෙන කාය සංකාර කියල කියනවා. ඒවා වචන පාවිච්චි කරන එතනිමුත් අපින් පව්වර මේ සකත තුර අපිගෙන වචී සංකාර මනසහිත මුල් කරගෙන කෙනතුට චිත්ත සංකාර කියල කියනවා. එතොට ඒ තුළිනුත් නිතරමකද වෙන්නේ අන්න සංස්කාර සකස් වෙනවා. එද නිසයිවට සංකාර කියලා කියනවා. ඒ වගේම සමහරත වලට දැන් තවත් හේතුවකින් යැපෙනකොට. ඒ හේතුන්ටත් අපි සංකාර කියන දැන් කය කියන්නේ නිතරම පවතින්න හේතුවක් තමයි මේ ආශ්වාස පාශ්වාස. එත ආශ්වාස පාශ්වාස කයින් නැතිවෙලා සම්පූර්ණගේ වෙලාක්ම දෙන්නේ කය පවත්වන්න
බෑ. ඒක නම් කියන ආයු උස්මාච විඤ්ඤාණ යදා කායං ජහන්ති මං අපවිද්දෝ සදාසේති නිරත්තං කලින්තර යම් විලාවක විඤ්ඤාණය ආවශ්‍යක ආස්වාසත් මේ කයින් උස්නේ මේවා අතුරු දහම්ුණොත් නැති වුණොත් මේක ආය පවත්වන්න බැරි දෙයක් බවට පත් වෙනවා දර කඩක් වගේ. ඒතර කය පවතින නිතරම උපකාරකයක් වෙනවා මොකද්ද? ආස්වාස් පාස. ඒ නිසා ඒකට කියනවා මේ කාය සංකාර කියලා ආස්වාස් වාස්වාසට කියනවා. මොකද කය සකස් වෙන්න උපකාරයක් කරන නිසා. ඒ වගේම විතක්ක ਵਿਚාර වලට වචී සංකාර කියනවා. මොකද අපි නිතරම මේ වචන කතා කරන විතර්ක ਵਿਚාර වුණා. දැන් අපි සමහර වෙලාවට කතා කරනකොට දේවල් එන්නේ අපි කියන මේ මතක් කරනවා මම මේ කට ළඟට එනවා කියලා කියනවා නේද? ඒතර විතක්ක ਵਿਚාර කර තමයි අපි කතා කරන්නේ. ඒතර විතක්ක විචාර අන්න වචී සංකාර කියලා කියනවා. ඒතර වචනේ කියන එක සකස් වෙන්න විතක්ක ਵਿਚාර අන්න උපගේ නිසා විතක්ක ਵਿਚාර වලට සංකාර කියලා කියනවා. ඒ වගේ මේ හිත කියන එකත් නිතරම සකස් වෙන දෙයක්. ඒතර හිත සකස් වෙන්න උපකාරක ධර්මයක් තමයි මොකද්ද? සංඥා වේදනා. ඒතර සංඥා වේදනා වලටත් කියනවා අන්න චිත්ත සංකාර කියලා. චිත්ත සංකාර පටිසංවේදී කියලා එහෙම අර්ථ සිස්සාමීති සික්කති චිත්ත සංකාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති කියලා ආනාපාන සතියෙන් පෙන්නන ඊළඟට දැන් මේ නිරෝධ සමාපත්තියට සමවදිනකොට සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියනවා. සංඥාවත් වේදනත් නිරුද්ධ කරනවා. එතකොට සංඥා වේදනා නිරුද්ධ කරනකොට එතන කියන්නේ චිත්තේ නිරෝධ විඥාන නිරෝධ කරනවා කියලා මොකද කියන්නේ. එතකොට කෙනෙකුට සංඥා වේදනා නිරුද්ධ වුණා හිතට මොකද උනේ කියලා අහන්න පුළුවන්කම නැහැ. එයි සංඥා වේදනා නිරුද්ධ වෙනකොටම හිතත් නිරුද්ධ වෙනවා. එයි හිත කියන්නේ සංස්කාරයක්. සකස් වෙන්නේ නිතරම මොකෙන්ද? මේ සංඥා වේදනත් එක්ක. ඒකයි. ඒ නිසා සංඥා වේදනා යම් වෙලාවක නිරුද්ධ වුණා නම් අන්න හිතත් නිරුද්ධ වෙනවා. මේකයි. ඉතින් ඒ නිසා සංඥා වේදනා වලට කියන මොනවද? චිත්ත සංකාර කියලා කියනවා. ඒකයි. එතකොට ඒ නිසා මේ අපි ඒ තැන්වල එතකොට අර දක්ෂ වෙන්න ඕනි. අපි අර එක දේශනාවක පින්නුවේ අර්ථය දැනගන්න අත්ඤ්ඤු කියලා. ඉතින් ඒ තැන්වල අපි දැනගන්න ඕනේ. මෙතන සංස්කාර කියන්නේ මේකට කියලා දැනගන්න ඕනේ. එතකොට සංස්කාර කෙලීම තව කියනවා චේතනාව කෙලීම බුදුරජාණන් සංකාර වලට කෙලීම බද්ධ කරනවා. පංච උපාදානස්කන්ධෙම තෝරනකොට සංකාර තෝරනකොට කියන්නේ චෛමේ වික්කවේ සංඥාහය දේශනා කරනවා. ඒ තමයි රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. ඒතර චේතනාවම අන්න කෙලීම සංකාර හැටියට කියනවා. සංකාර කිංචි බික්කවේ සංකාරං වදේත මාන මොකද්ද සංස්කාර කියන්නේ කියනකොට අන්න අර සංඥාය තමයි ඊට පස්සේ කියන්නේ. ඒක චේතනාහය කියන්නේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන. ඒතර කෙලීම ඍජුවම අන්න සංඛාර කියනකොටම චේතනාහය. ඒතර අපි චේතනාහය යම් වෙලාවක කතා කරනවා අපි දන්නේ සංස්කාර කතා කරන්නේ. ඒකයි. ඉතින් ඒ විදිහට අර්ථ හොඳට දැනගන්න ඕනේ. ඒතර මේ සංස්කාර මේ එතකොට සංස්කාර විවිධාර්ථ වලින් තියෙනවා. ඉතින් ඒ සියලු සංස්කාරයන් මුල් කරගෙන තමයි අපි ජීවිතේ දුක සකස් වෙන්නේ. දැන් මේ වෙලාවේ අපිට දුක් වේදනාවක් හට ගන්නවා. ඒ දුක් වේදනාව හටගත්තට පස්සේ අපි කියන්නේ මම පුදුම විදියට විඳවනවා. එතකොට මේ මම විඳවනවා කියලා කිව්වට ඇත්තට මගේ එකක් නෙමෙයි. ඒක සංස්කාරයක්. එතකොට ඒ සංස්කාරය හේතුකින් තියෙන. ඒ හේතුව තියෙනකන් ඒ සංස්කාරය තියෙන හේතු නැතුණු ගමන් ඒක නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා නමුත් අපි අර ඒක සංස්කාරයක් හැටියට නෙමෙයි දකින්නේ මම මගේ මට අයිති කියලා දකින්නේ. එතකොට තවත් හේතුවකින් තියෙන දෙයක්. ඒ හේතුව තියෙනකන් තමයි වේදනාව තියෙන්නේ. හේතුව නැති වුණු ගමන් ඒ වේදනාව නැති වෙලා යනවා. එතකොට වේදනාව නිතරම ස්පර්ශයට ගැනීම තුලින් හටගන්න ස්පර්ශ නැති වුණොත් නැති වෙලා යනවා. එතකොට හටගන්න වේදනාව නිතරම තවත් හේතුවකින් තවත් සංස්කාරයකින් යැපෙන එකක්. ඒකට ළඟ ආසන්න වේදනාව නම් වේදනාවට ආසන්න කෙනා තමයි ස්පර්ශය. ඒකයි. ඒ විදිහට මේ එතකොට හැම දෙයක්ම සංස්කාර. එතකොට අපි ඒ වගේම මනසට අපිට දැන් සමහරවිට සිතිවිලි එනවා. ඒ මනසට සිතිවිලි එනකොට ඒවත් සංස්කාර. එතකොට මානසික වශයෙන් අපි කියනවා හරි චිත්ත පීඩාවෙන් මම මේ දවස්වල ඉන්නේ. එතකොට මොකක්ද ඒකට හේතුව?
නාම රූප නිසා තමයි යටගන්නේ. නාම රූප කියන්නේ මොනවද? ඔක්කොම සංකාර. නාම රූප කියන්නේ සංස්කාර. වේදනා කියන්නේ සංකාර. සංඥා කියන්නේ සංකාර. ඊළඟට ස්පර්ශය කියන්නේ සංස්කාරයක්. ඊළඟට මේ සංකාර කියන්නේ සංකාරයක්. මානසිකාරය කියන්නේ සංකාරය. එතකොට මේ අන්නේ සංස්කාර නිසා තමයි අර මානසික දුක කියන එක හටගන්නේ. ඒක. ඒ නිසා එතකොට ඒ ඔක්කොම සංස්කාර හැටියට ඒක අපි දකින්නේ. එතකොට ජීවිතේ තුට අපිට ඍජුවම මොනවා හරි කායික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන් දුකක් හටගන්නවා අපි දකින්න ඕනි. මේ ඔක්කොම සංඛාර. එහෙනම් සංස්කාර මේ තියෙන තාක්කල් මේ දුක තියෙන සංස්කාර නිරුද්ධ වුණ ගමන් මේ දුක නැති වෙනවා. එතකොට මේ මොහොතේ දුක තියෙන්නේ තර සංස්කාරයන්ගේ සකස් වීම තියෙන සංස්කාර නිරුද්ධ වුණ ගමන් ඒ දුක මේ මොහොතේම නැති වෙලා යනවා. සම්පූර්ණ දුකින් නිදහස් වෙන්න සංස්කාර සම්පූර්ණ නිරුද්ධ වෙන්න ඕනේ. එහෙමනම් අර අවිද්‍යාව තණ්හාව යම් දවසක නැතුණාම එදාට සංස්කාර සම්පූර්ණ නිරුද්ධයි. එතනදී අපි කියන සබ්බ සංඛාර සමත කියලා සියලු සංස්කාරයන් අනුසංසිඳව ගත්තා. එතකොට ඒ සංස්කාර සකස් වෙන්නේ අවිද්‍යාව තණ්හාවත් නේ. අවිද්‍යාව තණ්හාව සකස් වෙනකොට අන්න ඒ සංස්කාර සකස් වෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලාට මානසික වශයෙන් දුක, වේදනාව, පීඩනය, අසහනය, ආතතිය ඔය ඇතිවෙනවද? ඒව එකක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ සංස්කාර සකස් වෙන්නේ ඇයි? ඒ සංස්කාර සකස් වෙන හේතුන් වහන්සේලා අයින් කරලා තියෙන්නේ. ඒ තමයි අවිද්‍යාව තණ්හාව. ඒකයි. අවිද්‍යාව තණ්හාවත් නිරුද්ධ වීමත් එක්ක උන්වහන්සේලාට ඇහැ තිබුණට ඊළඟට රූප තිබුණට සංස්කාර සකස් වෙන්නේ නැහැ. ඊළඟට පුනර්භවයට දේවල් සකස් වෙන්නේ නැහැ. ඒකයි. ඒ නිසා අන්න සංස්කාර සංසිඳුව ගත්තා නම් උන්වහන්සේලාට දුක් නැහැ. ඒකයි රහතන් වහන්සේලා ගැන කියනකොට උන්වහන්සේලා සීල දුක්ඛයන්ගේ නිදහස් වෙච්ච පිරිස ඇටියට පෙන්නන්නේ. අර සලායතන මේ මහා සලායතනික සූත්‍රයෙන් පෙන්නනවා චක්කුම් භික්ඛවේ අජානං අපස්සං යපා භූතං. මහණෙනි මේ ඇහැ මනාකොට නැත්නම් මේකේ තියෙන ඇත්ත ස්වභාවය අවබෝධ කරගත්තේ නැත්නම් චක්කුස්මින් සාරජ්‍යති ඇහැට ඇලෙනවා, රූපේට ඇලෙනවා, චක්කු විඥාණයට ඇලෙනවා. ඊළඟට ඒ සහට ගන්න වේදනාව වලට ඇලෙනවා. මේ විදිහට ඇහැට ඇලුනොත්, රූපේට ඇලුනොත්, චක්කු විඥාණයට ඇලුනොත් සාරත්තස්ස සංයුත්තස්ස අස්සාදානුපස්සී විරතු ආස්වාදේ අනුව වාසය කරොත් ආයතින් පංච උපාදානස්කන්ධ උපචයංගති මතු පංච උපාදානස්කන්ධයන් ආය සකස් වෙනවා. මේ මොහොතේ කායික මානසික සංතාප පරිදායන් හට ගන්නවා කියනවා. ඊළඟට මේ යම් කිසි කෙනෙක් අන්න මේවා අවබෝධ කරගත්තන පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැහැ. මේ මොහොතේ කායික මානසික සංතාප පරිදායන් කිසිවක් සකස් වෙන්නේ නැහැ. ඒකයි. ඒතර අපිට මේ මොහොතේ යම් දුක සකස් වුණොත් ඒ ඍජුව මොකක්ද? අන්න සංකාර නිසා. ඒකයි. ඒතර ඒවා අපි දැනගන්න ඕන. වේදනාව නම් ඒ වේදනාව හටගන්නේ අන්න ස්පර්ශය. ඒතර ස්පර්ශයත් අපි දකින්න ඕනේ ඒක සංකාරයක්. ඒක සකස් වෙන්නේ නාම රූප නිසා. නාම රූප සකස් වෙන්නේ මොකද්ද? මේ ස්පර්ශය මේ සලආයතන නිසා. සලආයතන මොකද්ද? නාම රූප නිසා. ඉතින් අන්නේ විදියට එතකොට නාම රූපේ විදිහට අන්න හේතු හොයාගෙන යන්න පුළුවන්. ඒකට ඔක්කොම සංස්කාර බවට අපිට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම් කිසි දුකක් හට ගන්නකොට ඍජුවම අපිට දකින්න කියනවා යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒ සියල්ල සංස්කාර නිසා. සංස්කාර ඉතිරි නැතුව නිරුද්ධ කරොත් නත්ති දුක්ඛස්ස සම්භවෝ දුකේ හට ගැනීමක් නැහැ. එහෙනම් මේ හටගත් සංස්කාරයන්ට අපි යන්තා කලුම් කරනවාද? යන්තා මමේ මාගේ මටයි කියලා අපි අල්ලගෙන ඉන්නවා. ඒ තාක්කල් දුකින් නිදහස් වීමක් නැහැ. ඒ නිසා කෙලින්ම සියලු සංස්කාරයන්ට ඇඟිල්ල දික් කරන්න ඕනි. මේ සකස් වෙච්ච දේවල් නිසා තමයි මම දුක් විඳින්නේ. අනාගතේ මම දුක් විඳිනවා ඒ සංස්කාර නිසා. මේකයි. අතීත සංසාරේ දුක් විඳනත් ඒ සංස්කාර නිසා. ඉතින් මේ විදිහට ඍජුවමන්න සංස්කාරයන්ට අපි ඇඟිල්ල දික් කරන්න. ඒත් සංකාර කියනකොට අපි දකින්නකොට මේ ඔක්කොම සංස්කාරය කියන්නේ සංස්කාරය. ඒකයි. ඒක දැන් ආයතනයක් ඇටියට හැම වෙලේම සකස් වෙන්න ඕනේ. නැත්නම් හැම වෙලේම ආයතනයක් වෙන්නේ නැහැ. බාහිර රූප කියන්නේ මේ ඔක්කොම සංස්කාර. මේ හැම වෙලේම අපිට සංස්කාර වෙන්නේ නැහැ. සංස්කාර වෙන්නේ මොකද ආයතනයක් වෙන්නේ ආයතන වෙන්නේ සංස්කාර සකස් වුණොත් විතරයි.
ඒකයි. ඉතින් ඒ විදිහට මේවා ඔක්කොම හැම මොහොතම සකස් වෙන දේවල්. ඒ සකස් වුණොත් තමයි ඒවා අපිට දුකක් බවට අන්න පත් වෙන්නේ. ඒ නිසා බාහිර රූප තිබ්බයි කියලා හැම වෙලෙම දුක් විඳින්නේ නැහැ. බාහිර ශබ්ද තියෙනවා කියලා හැම වෙලෙම දුක් විඳින්නේ නැහැ. ඒවා අන්න දුකක් බවට පත් වෙන්නේ සකස් වෙන්න ඕනේ. එහෙනම් ඒ සකස් වීම සිද්ධ වුණු ගමන් අන්න නාම රූප හටගත්ත ගමන් සලආයතන හටගන්න සලආයතන ගමන් පස්ස හටගන්න පස්ස හටගත්ත ගමන් වේදනා හටගෙන අන්න කායික මානසික දුක් පීඩා පරිදාය හටගන්න අනාගතයට ජරා මරණය ආය හදලා දෙනවා. ඉතින් මේ විදිහට ඍජුවම දුක කියන දේ කෙලින්ම ඇඟිල්ල දික් කරන්න පුළුවන් කෙනෙක් තමයි කවුද? සංඛාරවලට. ඒ නිසා කෙනෙක් මේ භාවනා විපස්සනා භාවනා කරන්න පුළුවන්. නැවත හේතු විමසලා බලන්න පුළුවන්. මම මේ ජීවිතේ යම් දුකක් විඳිනවා නම් ඒ සියල්ල සංස්කාර නිසා. සංඛාර ඉදිරි නැතුව නිරුද්ධ වුණොත් මන නැති දුක්ඛස සම්භව. දුකේ අන්න හට ගැනීමක් නෑ. දුක නැති වෙලා යනවා. ඒ නිසා මේ විදියට මෙන්න මේ කත් භාවනාවක් හැටියට විපස්සනා භාවනාවක් හැටියට දියුණු කරන්න පුළුවන්. ඉතින් අරිහත්වයේම දක්වාම දියුණු කරගන්න පුළුවන් භාවනා ක්‍රමයක් අනුපස්සනාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒතර අනුපස්සනාව කියන්නේ නැවත බලන එක. ඒතර අපිට මේ විදියට නැවත බලලා අපිට පුළුවන් දුකින් නිදහස් වෙන මාවත විවර කරගන්න. ඊළඟට මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මේ අහනවා ඔබලගේ මහණනි තවත් අය අහන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවාද මේ විදියට ද්වයතානුපස්සන වඩන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවාද කියලා අහන්න පුළුවන් කියනවා. එහෙම ඇහුවොත් සියාතිස්ස වචනෙන් එහෙම තවත් ක්‍රම තියෙනවා කියලා කියනවා. එතකොට තවත් ක්‍රමයක් පෙන්නනවා ද්වයතානුපස්සන වඩන්න හට ගැනීම නැතිවීම බලන්න. එතකොට හැම වෙලේම හට ගැනීම නැතිවීම බලන්නම කියද දුකේ හට ගැනීමත් දුකේ නැතිවීම. ඒකයි දුක්ඛස්ස සමුදයංච අත්තංගමංච. ඒකයි දුකේ හට ගැනීමත් නැතිවීමත්. එතකොට මේ දුකේ හට ගැනීම නැතිවීම අවබෝධ නොකරගත්තේ ඉඳ තමයි දුක අවබෝධ කරගන්න බැහැ. දුක නිතරම පේන්නේ නිත්‍ය සුඛ ආත්ම හැටියට. ඒ සංකාරයක් හැටියට පේන්නේ නැහැ. ඒ නිසා මමගේ කියලා අපි අල්ල ගන්න යනවා. ඒ නිසා දුක අවබෝධ වෙන්නේ දුක මේ හේතුව නිසා සකස් වුණා කියලා නිතර බලන්න ඕනේ. ඒ නිසා මෙතන තව බුදුරජාණන් වහන්සේ අනුපස්සනාව දේශනා කරනවා යම් කිංචි දුක්ඛං සම්භවති සබ්බං විඥාන පච්චය. ජීවිතේ යම් කිසි දුකක් විඳිනවා නම් ඒ සියලු දුක් විඳින මොකද විඥානේ හේතු කොටගෙන කියලා එයාට කෙලීම ඇඟිල්ල දෙක කරන්න කියනවා. එයා තමයි ප්‍රධාන අන්න සැකකරු හැටි නැත්තම් චෝදිතය කරගන්න කියන මූ නිසා තමයි මම මේ දුක් විඳින්නේ. නිසා විඥානේ නිසා තමයි මම මේ අප්‍රමාණ දුක් විඳින්නේ. විඥානත්තේ වශේෂ විරාග නිරෝධා මේ විඥාන ඉතිරි නැතුව විරාග කලකිරුණොත් නිරෝධා මේ විඥාන නිරුද්ධ වුණොත් තමයි නැති දුක්ඛස සම්භව. දුකේ හට ගැනීමක් නැහැ. ඒක හොඳට දැනගන්න ඕනේ මෙතන විඥානේ නිරුද්ධ කරනවා කියන්නේ මොකද්ද කරන්නේ? විඥානයේ තියෙන තණ්හාව අවිද්‍යාව තණ්හාව තමයි නිරුද්ධ කරන්නේ. එහෙම නැත්නම් විඥානයේ නිරුද්ධ කරනවා නෙවෙයි. ඒකයි විඥානයේ නිරුද්ධ කරනවා කියනකොට අපිට අවබෝධ වෙන්න ඕනේ මේ විඥානයේට අවිද්‍යාව තණ්හාව තියෙන තාක්කල් නම් දුක සකස් වෙනවා. මේකට තියෙන අවිද්‍යාව තණ්හාව නිරුද්ධ වුණොත් තමයි අන්න නැති දුක්ඛස සම්භව දුකට දුකේ හට ගැනීම නැති වෙන්නේ. ඒ නිසා මේ විඥානය කියන එක හැම වෙලේම අවිද්‍යාවත් තණ්හාවත් එක්කමයි තියෙන තනියෙන් තියෙන එකක් නෙවෙයි. ඒ විඥානය හැම වෙලේම අවිද්‍යාවත් තණ්හාවත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒතර අවිද්‍යාවත් තණ්හාවත් යම් තාක් තියෙනවා ඒ තාක්කල් අන්න මේ විඥානයේ පැවැත්ම තියෙනවා. අවිද්‍යාව තණ්හාව යම් මොහොතක නිරුද්ධ වුණොත් තමයි විඥානයේ පැවැත්ම ආන නැති වෙලා යන්නේ. ඒතර විඥානය මුල් කරගෙන හටගන්න දුක් නැති වෙනවා. ඒතර විඥානයේ පරණ සංස්කාරයක් හැටියට ඒ ආයුෂ තියෙනකම් විඥානය තියෙන්න පුළුවන්. එතකොට ඒ තිබුණත් හැබැයි විඥානය පිළිබඳව අවිද්‍යාව තණ්හා නිරෝධයත් එක්කම සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වෙන පුද්ගලයෙක් වෙනවා. ආයමතුට දුක් සකස් වෙන්නේ නැහැ. දරහත් වෙනකොට රහතන් වහන්සේලා විඥානය නිරුද්ධ කරනවා. ඒ කියන්නේ මොකද්ද? විඥානයේ තියෙන අවිද්‍යාව තණ්හාවත් නිරෝධයකට කියනවා අනුපාදිශේෂ සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා කියන කෙලෙසුන්ගෙන් නිදහස් වෙන. එතකොට මේ විඥානයේ තියෙන අවිද්‍යාවත් තණ්හාවත් තමයි නිරුද්ධ කරලා දාන්නේ. ඉතින් මේ මොහොතේ ඉඳලා රහතන් වහන්සේලා විඥානයේ නැමැති මායාවට අහු වෙලා අන්න විඳින කිසිම දුකක් විඳින්නේ නැහැ. ඉතින් අපි සංසාරේ පුරාවට මේ විඥානය කියන්නේ මැජික් එකක්. විඥානයේ නැමැති මැජික් එකට අපි හැමදාම සංසාරේ පුරාවට
මුලා වුණා වුණා මේක අවබෝධ කරගන්න බැරි වුණා මේ විඤ්ඥානය කියන්නේම මමේ මාගේ මට අයිති හැටියට පේන්නේ මේක දුක හැටියට පේන්නේ නෑ ඇයි පේන ඇති මේක සකස් වෙන දෙයක් හැටිට නෙවේ පේන්නේ මගේ දෙයක් හැටියටම තමයි අපි දැක්ක තේ නිසා විඤ්ඥානයට කලකිරුන්නෑ විඤ්ඥාන නිසා දුක්විදිනවා කියලා යට ඇඟිල්ල දික්කරේ නෑ විඤ්ඥාන මම වගේ මට අයිති කියලා පවත්තගෙනාව එනිසා මෙතන කෙරීම විඤ්ඥානයටත් ඇඟිල්ල දික්කනමකද විඤ්ඥානය කියන්නේ පටිච්ච සම්පාදයක් කැන දුක හත උපදවන හේතුව එනිසා කෙලිම යාටවත් යවිල්ල දිකරන්න පුළුවන් එයා පටිච්ච සමුපාන්න ධර්මයක් වගේ මෙයා පටිච්ච සමුපාදයකුත් වෙනවා එයා නිසාම දුක සකස් වෙනවා එනිසා දුක කියන දේ කෙලීම යාට එම ඇගිල්ල දිකරන්න පුළුවන් එයාට දික්කරොත් බෑ යා පෙන්නයි සංස්කාරවලට සංස්කාරකයගන් අවිද්‍යාවට ගිල් එතන තම කොහොමත් නතරවෙ නම කෙලිම යාට අපිට දික්කරන්න පුළුවන් කිවත් මම ඉතින් කරුවලේ මම නිසා මොකුත් දන්නය කර කිය ඉතින් හැබයි අපි එරජුවම අන්න මේ අවිද්‍යා විඤ්ඥානය දුකට හේතුවක් හැටියට බුදුරජාණන් වන්සේ දකින්න කියනවා. තේ නිසා ජීවිතයට කායික මාන්සක සන්තාප පරිදායන් හටගන්නකොට සිහ පීටවාගෙන බලනම් මට ඇයි මේ දුක් හටගත්තේ. එතොට මේ දුක හටගත්තේ මෙන්න මේ විඤ්ඥානී මුල් කරගෙනයි. එනම් මේ විඤ්ඥානය කියදේ සකස් වෙන තාක්කල් එනම් දුකේ සකස්වීම මයි සිද්ධ වෙන්නේ. සැම මෝතේ විඤ්ඥාන සකස් වෙනනගේ හැම මෝතමතුක තමයි සකස් වෙන්නේ ඒකයි. එනිසා යංකිසි දුකක් හටගන්නවන ගන්න විඤ්ඥාන ප්‍රත්තිීන්. විඤ්ඥාන ඉතිරි නැතුව නිරුද්ධනොත්තම යන නත්ති දුක්කල්ස සම්භවෝ දුකේ හට ගැනීම නැතිවෙන්නේ. තේනිසා මේ විඤ්ඥානයට එතොට අපි කල කිරෙනවා. එතොට කලකින්නට තම අපි විඤ්ඥානය අන නිදහස් වෙන්න බලන්නේ තර විඤ්ඥානය නිදහස් වෙන්න නම් අපි දන්නවා විඤ්ඥානය අවබෝධ කරගන්න ඕනි මේ දුක හටගන්න දෙය එතොට තම විඤ්ඥානයට කලකිල්ලා විඤ්ඥානය තින විද්‍යාව දන්නාව නිරුද්ධ වෙලා යනවා. දැන් මෙතෙක් විඤ්ඥානය මම මගේ මට අයිති දෙයක් හැටට මිසක්කා එයාට කොයි විලේකොත් අපි කලකිරෙන්නේ නෑ දැන් කෙලිමයාට කලකිරෙනවා එකයි මේ විඤ්ඥානය නිසයි දුක හටගන්න විඤ්ඥානය නැතුවුණු දුකින් නැතිනවා. ඒ නිසාන්න විරාග නිරෝධ කෙනෙක විඤ්ඥානය සම්පූර්ණ නිරුද්ධ කරලා දාම එර විඤ්ඥාන නිරුද්ධ කරනවා කෙනෙක් අරතය හැම එන්නොනමකක්ද අවිද්‍යාවත් අන්නාවත්තම විඤ්ඥානයට තියෙන නැති කරන්න. එතර විඤ්ඥානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විජානාතීති කෝභික්වේ තස්මා විඤ්ඥානන්ති උච්චති. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඤ්ඥානය කියල කියන්නේ. එතර විඤ්ඥානයෙන් කරන අර්ථය තමයි දත්තම දැනගන්නවා. එතර මොනවද දැනගන්න පෙන්නවා සුකම්පි විජානන් සැබයි කියල දැනගන්නේ විඤ්ඥාන දුක කියල දැනගන්නේ විඤ්ඥාන අදුක්කම සුකම්පි සැප මිස්ත්‍ර ස්වභාව දැනගන්නේ විඤ්ඥානය. ඒවගේම කටුක කියලා පැනිරහ කියලා තිත්ත කියලා ඕගේ රසවසින් දැනගන්නෙත් විඤ්ඥානය. එතර මේ ආයතන හයම පහෙන්මෙන දේවල් අනුභව කරන්න විඤ්ඥාන ඉතුළි එතර ඒකයි විඤ්ඥාන ස්වාමය හැටිට සමාර්තැන්වල දේශනා කරන විඤ්ඥාන ස්වභාවිතමයි දෙයක් දැන ගැනීම තමයි විඤ්ඥානයට කරන්න පුළුවන්. හැබැයි ඒ දේ තමන්ට තනියෙන් කරගන්න පුළුවන් එකක් නොවිමක දෙයා තවත් කෙනෙකුගේ ඊයපෙන කෙනෙ එයට තනියෙන් දැනගන්න පුළුවන්කම නෑ. ඒ නිසායා තවත් කෙනෙකුගෙන් යැපෙන කෙනෙක්. ඒ නිසා තමයි විඤ්ඥානය යැපෙන කෙනාගේ නාමීන් තමයි හඳුන්නලතිී. යැපෙන කෙනාගේ නාමීන් තමයිද ඒ නිසා අපි විඤ්ඥානය කියනකට ගොම කියන්නේ දැනගත්ත මොකක් කරා දැනගන්නේ ඇහැ හර එනිසාකෙන චක්කු විඤ්ඥානි කනහර එනිසා සෝත විඤ්ඥානි නාසයර ගහන විඤ්ඥානි දිවාරා ගිව්වා විඤ්ඥාන කයහර කාය විඤ්ඥාන ඉළඟ මනසහර මනොහෝ විඤ්ඥානි එතර විඤ්ඥානය නිතරම අන තවත් කෙනෙකුගෙන් උපකාරක නිසා යාගේ නමින් තමයි නිතරම හඳුන්වා දෙන්නේ ඒකයි. එනිසා විඤ්ඥානය හයක් බුදුරජාණන් වන්ස දේශනා කන හයම අන්න තවත් හය දෙනෙකුවේ නාමින් තමයි හඳුන්නන්න හැබැයි ඇහැයින් දකිනදේ රූපෙත් දැනගන්න එක තමයි කරන්න හැබැයි ඇහැ උපකාර කරන හිදයකට කියෙන චක්කු විඤ්ඥානී කියලා. ඒකට උපමා කරන ගින්න වගේ කියල දැන් ගින්න සකස් වෙන දෙයක් ගින්න ගැන හැමිලීම සකස් වෙන එකක් එක අප ගින්න කියලා ගන්න සකස් වෙන දෙයක් එතර ගින්න සකස් වෙන්න හැමොකෙන්ද තවත් හේතුන්ගේ එතට ගින්න හඳුන්වා දෙන්නමකෙන්ද සකස් වෙන හේතුවත් එක දරවලින් ගින්න සකසුන අප ඒකට කිරමගත්ද
දරගින්න කියලා. පිදුරුවලින් ගින්නර එකට පිදුරු ගින්න කියනවා. 10 වලින් ගිනි ගන්නද කන්න 10 ගින්නක් කියලා කියනවා. ඊළඟට තනකොළ අන්න තනකොළ ගින්නක් කියලා. නැත්නම් රොඩු නම් එහෙම ඒ විදිහට අපි ඒ ද්‍රව්‍ය මුල් කරගෙන හටගන්න ගින්න ද්‍රව්‍ය නාමයෙන් තමයි හඳුන්වන්නේ. ඒ වගේ දැන ගැනීම කියන්නේ සකස් වෙන එකක්. ගින්න වගේ විඤ්ඤාණය කියන්නේ සකස් වෙන එකක්. පාන සිර වගේ කියන විඤ්ඤාණය නිතරම සකස් වෙන එකක්. ඒතර ඒ සකස් වෙන්න උපකාර වෙන දේ මොකන්ද? ඒකේ නාමයෙන් තමයි විඤ්ඤාණය හඳුන්වන්නේ. ඒ නිසා ඇහැයි රූපය නිසා තමයි නිතරම විඤ්ඤාණය හටගන්නේ. ඒකට කියන අපි චක්කු විඤ්ඤාණය කියලා. කනයි ශබ්දය නිසා දැන ගැනීමක් හටගන එකට කියන සෝත විඤ්ඤාණය. ඒ විදිහට මේ විඤ්ඤාණය මේ ආයතනේ අධ්‍යාත්මික බාහිර ආයතන එකතු වීම තුලයි සිද්ධ වෙන්නේ. ඒක චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඇහත් රූපය පටිච්ච කියන්නේ නිසා. ඇහත් රූපයන් නිසා හට ගන්නවා විඤ්ඤාණය. ඒකට කියනවා අපි චක්කු විඤ්ඤාණය. ඒ විදිහට. එතකොට ඇහත් රූපයත් සකස් වෙන්නේ නාම රූප නිසා. එතකොට නාම රූප හටගත්තොත් තමයි ඇහැ රූපය එකතු වෙන්නේ. නාම රූප නැත්තම් ඇහැ තිබුණාට රූප තිබ්බට අන්න එකතු වෙන්නේ නෑ. ඒ දෙක එකතු කරන්නේ අර නාම රූප. නාම රූප වල එකතු කරන ගමන් අන්න විඤ්ඤාණය හටගන්න. ඒකයි අපි විඤ්ඤාණය නාම රූප නිසා හට ගන්නවා කියලා කියන්නේ ඒකයි. එතකොට මේ නාම රූප හටගත්තේ නැති කිසිම මොහොතක ආයතනෙ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විඤ්ඤාණය එතකොට බුදුරජාණන් වහන්සේ 6 ආකාරයකට පතේතර මේ විඤ්ඤාණය සකස් වෙන හැම මොහොතේම අපිට මොකක්ද හදලා දෙන්නේ? දුක සකස් කරලා දෙනවා. ඒකයි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඤ්ඤාණං. එතකොට අන්න තින්නම් සංගති පස්සේ තුනම මොහ වෙච්ච වෙලාවට අපි කියන පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවති. ඒ නිසා මේ අන්න විඤ්ඤාණය කියන එකට කෙලින්ම අපිට ඊර්ජුවම ඇගිල්ල දෙක කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කෙනෙකුට නිතරම අන්න බලන්න පුළුවන් යම් කිසි දුකක් මං විඳිනවා නම් අන්නේ සියල්ලම සබ්බං විඤ්ඤාණ පච්චය විඤ්ඤාණ ප්‍රතිමුඛකින් විඤ්ඤාණත්තේ වශේෂ විරාග නිරෝධ විඤ්ඤාණ ඉතිරි නැතුව නිරුද්ධ කරොත් නැති දුක්ඛ සම්භවන්න දුකේ අන්න සකස් වීමක් නැහැ කියලා. ඉතින් මේ විදිහට මෙන්න මේ විඤ්ඤාණයත් එතකොට නිතරම දුක සකස් වෙන්න කෙලින්ම පටිච්ච සමුප්පාදයක් බවට පත් වෙන නිසා කෙලින්ම ඊර්ජු අපිට දුක සකස් වෙන හේතුවක් ඇටියට මේ විඤ්ඤාණයත් අපිට දකින්න පුළුවන්. එතකොට තමයි අපි විඤ්ඤාණය කියන දෙයට අන්න කලකිරිලා විඤ්ඤාණයෙන් නිදහස් වෙන්න අපි මේ සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරගන්න. එතකොට සංසාරේ පුරාවට මම මගේ මට අයිති කියන අපි බැඳුණු දේ අපි දන්න මේක නිසානේ මම මේ දුක් විඳින්නේ. මේ විඤ්ඤාණය නිසා නේද මේ විඤ්ඤාණය නැමැති මැජික් වලට මම අහු වුණු නිසා නේද සංසාරේ පුරාවටම අන්න නිත්‍ය සුඛ ආත්ම වශයෙන් දේවල් ග්‍රහණය කරගෙන ආවේ. ඒතර මේ මැජික් එක තියෙන තාක්කල් අපිට නිදහස් වෙන්න පුළුවන්කම නැහැ. ඒතර විඤ්ඤාණය කියන්නේ තනිකර මායාකාරී මැජික් කාර්ය සම්පූර්ණ හැම මොහොතෙම රවටනවා. ඒ නිසා තමයි අපිට දුකක් හට ගන්නකොට දුක් විඳිනකොට මේක මේ වෙනස් වෙන දෙයක් කියලා දකින්න බැහැ මේ මැජික් එක නිසා. ඒකයි මේක නැති වෙලා යන දෙයක් මේක මට අයිති නැති දෙයක් මේක සකස් වුණු දෙයක් කියලා අන්න දුක අවබෝධ කරගන්න පුළුවන්කම නැහැ. මොකද මැජික් එකකින් හදලා දීලා තියෙන නිසා. ඒ නිසා තමයි දුක අවබෝධ කරගන්න විඳිනකොට අපි ඇඟිල්ල දික් කරනවා මේ මැජික් එක නිසායි මම මේ දුක. එහෙනම් මේ විඤ්ඤාණය ප්‍රත්‍ය කරගෙනයි මේ දුක තියෙන්නේ. විඤ්ඤාණය ඉතිරි නැතුව නිරුද්ධ කරොත් අන්න නැති දුක්ඛස සම්භවෝ දුකේ හට ගැනීමක් නැහැ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ අනුපස්සනා දෙකක් මේ විඤ්ඤාණය ඔස්සේ අපිට අවබෝධ කරගන්න පෙන්නනවා. යම් කිසි දුකක් අපි විඳිනවා නම් ඒ විඤ්ඤාණය හේතු කොටගෙන විඤ්ඤාණයට නැතුනොත් තමයි නැති දුක්ඛ සමුදය දුකේ හට ගැනීමක් නැත්තේ. ඒකත් බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කරන යම් කිංචි දුක්ඛං සම්භෝති සබ්බං විඤ්ඤාණ පච්චය.
යම් කිසි දුකක් විඳිනවා නම් ඒ විඥාන හේතුකට විඥානස්ස නිරෝධේන විඥාන නිරුද්ධ වීමත් එක්ක තමයි නත්ති දුක්ඛ සම්භව දුකේ හට ගැනීමක් නැත්තේ. ඒතමාදීනවඤ්ඤත්තා දුක්ඛං විඥාන පච්චය. එනිසා මේ දුක කියන එක විඥාන ප්‍රත්‍යයෙන් කියලා මේ ආදීනුවේ දැක විඥානූප සම විඥානය මොකද කරන්නේ සංසිඳුව ගන්නවා කියනවා. නිච්ඡාතා පරිනිබ්බුතයතන් තමයි නීවෙන පුජ්ජලින් පවට පත්වෙන්නේ. එතර අපි විඤ්ඥානය කරන්න මොකද කරන්න පරිඥ්ඥය කරගන්නවා. විඤ්ඥානයට ඇගිලි දිකල කල කිල්ලා විඤ්ඥාන නැති කරන දෙයක්නවේ විඤ්ඥානයට තින විද්‍යාවත් අන්නහවත් තමයි නිරුද්ධ වෙන විඤ්ඥාන ඇත්තර මවබෝධයනකොට ඒකට තියෙන කැමැත් ආසාාව නැතිවෙනවා. දැන් අපි පුද්ජලයෙකුට කෙලීම මෙයා තමයි මට මේ පස්්නයද කරත් එයාට අපික දෙන්නේ කල කිරෙනවා කලකිරන අප අපයාගේ නිදහස්වෙන අයින් වෙන බැහැරවල ආනේ වගේ තමයි විඤ්ඥානයට යන් තන්නාවක් ආසාවත්ති බනගේ ඒක විඤ්ඥානයේ සාදු කට ගන්නවා කියලා දකිනකොටම එයාට ඇගිල්ල දික් කරනකොටම අන්නයාගේ එයාට තියෙන අපේ යන් මම කියලගත්තනම් මගේ කියලගත්තනම් ආනක සම්පූර්ණ නැතිනයි මේ විඤ්ඥානයට මුලාවුණු නිසාමයි මන්දුක් විදිට කෙලින්ම තොට විඤ්ඥානයට කලකිරෙනවා කලකිරිගම නිම්බින්දම් විරජ්ජති ගැන තොට ඇලෙන්නේ නෑ විරාග විමුච්චිතති විරාග කැන්වලුණ විමුත්ති කැන එක නිදහස් වෙනවා එතර විඤ්ඥානය නිදහස් වෙන කෙනෙක්කෙනවා ඒක විඤ්ඥානත්තේ වසේස විරාග නිරෝධ කැන එක එකට කලකිරෙන් ඕනු එතට තමයි නොවැලෙන්න නොවැලුණොත් තමයි අන නිදහස්සේ ඉති කලකිරෙන නම් යාට ඇගිල්ල දික් කරන්න නොනේ මම දුක්විදින්න උඹ ඉන්දා කියලා ඔබ නිසා කියල එකයි යංකින්චි දුක්කන් සම්බෝති සබන් විඤ්ඥාන පච්චයා විඤ්ඥානත්තේ වසේස්වේ විඤ්ඥානී නැතිවුණු දාකතම නැති ඉතිරි නැතු නිරුත්තුුණු දාකතමයි නත්ති දුක්කල්ස සම්භවෝ දුකේ හට ගැනීමන් නැත්තේ. එතර මේ විඤ්ඥානීතින අවිද්‍යාව තන්නහාම යම් වෙලාවක නිරුත්තුුණු ගමම්ම විඤ්ඥානී පැවතුනා කියලාන්න දුක්කිදින්නේ ඒයි සංසිද සමතයකට පත් කරගෙන තියෙන පස්නේ නිරවුල් කරගෙන කියන එක මේක විඤ්ඥාන උප සම කියන එක යාග තිබුණු අන්න කලබරකාරනට යා නිසාතිබුණු ප්‍රශ්නයාකින් හදාගන්න යා තිබුණ හිටියයි කියල කිසි ප්‍රශ්නයක් නෑ දැන් රහතුනාට පද රාතන් වහන්සේලාටත් විඤ්ඥානය සහස් වෙන උන්වහන්සේලත් ඇහැ රූපය නිසා දේවල් දැනගන්න බෑර කරුවලේ දැනගැනීමක් නෑ ඊළඟට තවත් අවිද්‍යාවත් අන්නාවත් එකතු වෙලා සිද්ධ වෙන දෙයක් නෙවේ එනි සම්නාන්සලත් අපි වගේම දේවල් දැනගන්නවා හැබැයි දැනගන්න කොහොමද අනිත්‍යයයි කියල දැනගන්නවා දුකයි කියල දැනගන්නවා අනාත්මයි කියල දැනගන්නවා එනම නැත්තම් මම මාගේ මට අයිති නැති හැටිට දැනගන්න අනාත්මැටිට දැනගන්න අයිති නැති දේවල් හැටිට එනිසා අනුපාදාන වෙන්න ග්‍රහණය කරගන්න මගේ කරගන්න කිසිවක් යන්නේ නෑ එදර උන්වහන්සේලාට දැන ගැනීම තියෙන නමුත් දැනගන්නේ නිත්‍ය සුකාත්ම වසයෙන් අද මැජික් එකක් හැටියට නෙවි දැන් අපේ අවිද්‍යා සහගත විඤ්ඥාන ඇතින සමජික් තමයි යම් වෙලීම පෙන් නැත්තක් නෙවේ මේ වෙනස් වෙනදේ අන්න තියෙන හැටිට පේනවා මේ දුක උපද්දරදේ සැපහැටිට පේනවා මගේ මට අයිතන මේක මම මාගේ ඇතිට මැජික් එකක් පෙන්නවා අපි දන්න මැජික් කියන නිතරම නැති දෙයක් බොරුවට මවල පෙන්න්න දැමට මැජික් තිපුළුවන්න ඇති මෙත මල් මේ කලබ මේව කරන්න පුළුවන් ඒ වගේ එත රානී වගේ තාමින්න නැති දෙයක් ඇති හැටියට පෙන්වද අපිට සමල්ලට ඔන්න කවර නින්දහ කරනවා පහස කරනවා දැන් අපට නින්දා පාසය නැතිවලගේ කන්නමුත් විඤ්ඥාන නැමති මායාව තියෙන හැටිට තමයි දැනෙන් ඒකයි චාකුංච පටිච්චි මනංච පටිච්ච දම්මීච මන සත්දාම් නිසා අන්න පජිත මනෝඥාන තට මට බැන්නා කියලා දැනගන්න බැහෙම බැනප එකක් ඒ හටගෙන නිරුද්ධ වෙච්චි අන්න දෙයක් අපි නම විඤ්ඥා වෙන්න මති මැජිකකින් තාම බැනපු දේවල් තියෙන වගේ පෙන්නු කලද ඒ නිසාමකද වෙන්න එකත් එක අන්න තුන එකතු විචිකම් පස්ස දැනගත්ත එකමං හිතේ යම් විජානාති යමක්ද මේ දැනගත්තත ඊට පස්සේ ඒක වේදේති සංජානත ඊට පසනි පැතර කැරකලියන ඒකයි ඉතිේ නිසා මේ විඤ්ඥානය නැමිතන්න මේ මායාව නිසාතම අපි සංසාරය බොහෝ කාලයක් මේ දුක්වින්ද ඉතිේ නිසායාට කෙලීම අපි ඉර්චෝම මේ දුක හටගන්න හේතුවක් හැටියටම පටිච්ච සමුපාද ධර්මයක් හැටියටම අපි මෙතනදී අන්න දක්න නිසා පට සොප්පාද ඔක්කෝම දේවල් මෙනෙහි කරන්නේ නෑ දුක හටගත්ත ගමන් ඉර්චෝම විඤ්ඥානයටම හැමවිලේම ඇගිල්ල දික් කරන්න එක එතොට තමයි යන විඤ්ඥානය පිළිබඳවන්න කල කිරෙනවා
ඒක මේ විඤ්ඥාන නිසා නේද මම විච්චර කාලයක් සංසාරයේ මමේ මාගේ මටයිති කියල අල්ලගෙනාව මේ මායාකාරී විඤ්ඥානය නේද කියලද එයට නැගිල්ල දික්කරන් මොනහරි දුකක් කාඩුව ගමන් අපා මම මේ දුක විඳින්න මේ විඤ්ඥානය නිසයි ඒකයි මේ විඤ්ඥානය නමති මායාවන සාමයි මම මේ දුක් විඳින්නේ එතොට විඤ්ඥානය යන්න මම කියල ගන්න බෑ ඇයි මම නං යාමට දුක් හදර දෙයිද මගේ නම් දුක් හදර දෙයිද නෑ ඒ එතොට යා කෙලින් මම මාගේ මට ඇති කියලා අන්න ග්‍රහණය කර ගන්නල්ලන්න බැරි පාද තත්වට පත්වෙනවා ඒ ඊට පත්සයාට අපි කලකිරෙනවා කලකිරුණු ගමන් එයාට අපේ කැමැත්තත් තිබනයක මොක දෙන්නේ නිම්බින්ද විරජ්ජති රජ්ජති කැනැන විරජ්ජති කැනැරෙන්නේ නෑ නොවරුණාම විරාග විමුති නිදහස්වෙනවා ඒකයි එතුට යාගින් අපි නිදහස් විඤ්ඥානය නිදහස් වෙනවා ඉති රාතන් වහන්සරම විඤ්ඥානය නිදහස් වෙච් අපි ඉස්සල්ල කරන්නේ නිදහස් වෙන්න බෑ අපි ඉස්සල්ලම ඔයා නිසා කියල යට ආන කලකිරීමක් ඇති කරගන්න තන් අපේ හරිරම දන්න මේ විඤ්ඥානය නිසයි විඤ්ඥානය නමති මායාව නිසයි මන්දුක්කිදින්නේ කියලන්න සෝතාපන්න වෙනකොට අවබෝධ කරගන්න. ඊට පස්ස තමයි ඒ විඤ්ඥානයට තින විද්‍යාවත් අන්නාවත් දුරු කරන්න තමයන්න විඤ්ඥානයේ විරාගාය නිරෝධය පටිපන්න විඤ්ඥානය පිළිබඳ විරාගායකැන් නොවලෙන්න නිරෝධයම නිරුද්ධ කරන්න ඊට පස්සයා ශාසනය අනිකුත් සීල සමාධ ප්‍රඥා තිවුණු කරගන්න ඇති මුලින් කරන්න මේ විඤ්ඥානය නිසා දුක සකස් වනාය කියන අන්න අවබෝධය ඇති කරගන්න. ඉති මේ විදියට බුදුරජාණන් වහන්සේ මේ එතට විඤ්ඥානයත් අපිට දුක හටගන්න හේතුවක් හැටියට දකින්න මේ අනුපස්සනා දෙක වඩන්න පුළ මේක හට ගැනීම නැතිවීම දෙක තමයි අවබෝධ කරගන්න තුළ තමයි මේ දුක සංස්කාරයක් හැටිට අපිට අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ අපි හෙට දේශන හිත ඉතිරි කරුණු ටික සාකච්ඡා කරනවා අද දිනේදිත් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මී තුළින් එතොට මේ දුක හටගන්න පැතිකට දෙකක් ඔස්සේ අපට වෙනත් ආකාරයකට බලන්න පුළුවන් කෙනෙකුට අවිද්‍යාව හේතු හැටියට දකින්න පුළන් කෙනෙකුට සංස්කාරය දකින්න පුළන් තවත් කෙනෙකුට විඤ්ඥානය දකින්නටත් පුළුවන් දුක්වීදින හේතුවක් හැටියට. මේක එතොට සම්පූර්ණ පස්සනා භාවනා වසයෙන් වෙන්වෙන් වසයෙන් කෙනෙකුට ගොඩාක් දැන් අපිට පටිජ සම්පාදයෙන් මේ වකානිකොත් ලොකු තමන්ට පැටලවෙනි අපටි කෙලින්ම එක්කෙනෙ කල්ලගෙන පුළුව එදට එක්කෙනෙ කල්ලගෙන ඔස්සේ අපට සම්පූර්ණ මේ දුක හටගන්න හේතු අවබෝධ කරගන්න පුළුවන් ඒ හේතු නැතුනත් අපි දන්න දුක නැති කරන්න පුළුවන් කියල තොට මේ සමදයක් නිරෝධයක් අවබෝධ කරගන්න අපිට හැකියාවති ආරය න්‍යාය කියනක අවබෝධ කරගන්න පුළුවන් ඉමස්මින් සති ඉදංවොත් මේ දුක තියෙන මෙන්න මේ විඤ්ඥානය නිසා ඉමස්මින් සති ඉදංවොත් ඉමත් සුප්පද මේ විඤ්ඥානය පුදුනුත් මේ මොහොත දුක්කපදෙනවා ඉමස්මින් අත මේ විඤ්ඥාන මේ මොහොතම නිරතුුණ ඒතු නැතුවම අන්න ඒ දුක මේ මොහොතම නිරුද්ධෙනවා එතට ඒවගේ විඤ්ඥානය තින විද්‍යා සම්පූර්ණ නිරුද්ධන තේ සීරු දුක්කයන්ගේ සම්පූර්ණ නිරුත්තයන තේවිදියට අපිට අවබෝධ කරගන්න පුළුවන් එක ඉමස්මෙන් සති ඉදම් හෝතිකැන මේ ඇතිකල්ලි මේ වේ සම්පූර්ණ හේතුව තියනකන් අතර වෙන්නේම නෑ ඉම සුපාදක මේ මොහොත මේ මෝත විඤ්ඥාන හටගත්තු මේ මෝත දුක් හටගන්න ඒකයි අවිද්‍යාව සහගත විඤ්ඥාන හටගත්ත ගමන් තන්නා සාගත විඤ්ඥානගත්තුව දුක් විඳින්ට වෙනවා ඒ මායවන්න පෙන්න්න මජික එකක් පෙන්න්න නිසා ඊනකට ඉමස්මින් අසති මේක නැතින මේක නැතිව ත විඤ්ඥාන ඉතිරි නැතු නැතුුණු දාර්තාව සිරු දුක්කයන්ගෙන් සම්පූර්ණ නිරුද්ධ ඊළඟට ඉමස්ස නිරෝධ මේ නිරුද්ධුණු ගමන් අන්න මේක නිරුද්ධනවා එකන දුක නිරුද්ධ වෙනවා එතොට විඤ්ඥානයේ මේ මෝත නිරුද්ධනුත් මේ මෝත හරගත්ත දුකින් අප නිදස්සෙන්න්න පුළුවන්කම තියෙනවා මජීක කහවරුණු ගමන් දුක් අන්න හටගන්නේ නෑ ඉතිේ විදිකට බුදුරජාණන් වහන්සේ ආරණයායේදී දේශනා කනට සෝතා පන්න යෝක අවබෝධ කරගෙන තියනිතේ නිසා තමයි සාමාන්‍යින් ලෝකයා වගේ දුක හටගන්නකට අතරමං වෙන්න මංමුලා වෙන්න වෙනත් ආගම් වෙනත් ඇදහිලුවමකේටවත් සෝතා පන්නා යන්න ඇත්තේ මේ අවබෝධය තියෙන නිසා ඉතිේ නිසා අපි හැම දෙනාටම මේ ඔස්සේ අපිට පුළුවන් මේ දුක හටගන්න හේතුව අවබෝධ කරගන්නේ වගේම ඒ හේතු නැතිීමේ මේ දුක නැති කරගන්න පුළුවන් කියනකත් අපිට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අත දිනේදිත් අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරයෙන් බත්තිය යුතු භාග්‍යවත් බුදුරජාණන් වහන්ස අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය අපි මේ මොහොතේදී සවනය කරා
ඒ තුළින් අපේ චිත්ත සන්තාන තුළ අප්‍රමාණ පුුණ්‍ය සත්‍යයක් අත්පත් වෙනවා. ඒවගේම මේ ධර්ම දේශනාව සඳහාදායකත්වය සැකරු සැපීම තුළින් ධර්මදානමී පින්කම සිද්ධ වෙනවා. ඒවගේම ධර්ම දේශනා කිරීමෙන් ආමුෘත දානමී පින්කම සිද්ධ වෙනවා. අපි සියලු දෙනාම එකතු වෙලා ඉතාම වටනා උතුම් පුුණ්‍ය සත්‍යයක් අපේ චිත සන්තානතුර සිද්ධ කර ගන්ට යෙදුනා. ඉතින් අපි මේ රැස් කර ගත්තාව මේ උදාර්තර පුුණ්‍ය ධර්මයන් අද දිනේදී මේ ධර්ම දේශනාව සඳහාදායකත්වය සපයන්නේ ගීතා ජයසේකර මහත්මිය සහ මීරාණි පනාන්දු මහත්මිය ඒ දෙදෙනා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමේ ශීර්ෂයෙන් තමයි අද මේ සඳහාදායකත්වය සපයන්නේ. ඒ දෙපළ නමින් මිය පරලෝකයේ යන්තාක් අතීත සංසාරය පටන් මේ ජීවිතය දක්වා මව්පිය ගුරුරු ඥාති මිත්‍රහිතයිසි අන්තාක් අයත්තන්ගේ සිරු දෙනාට අපි මේ රැස් කරගත්තා උදාරතර පුුණ්‍ය ධර්මය මේ ධර්මදානමය පින්ක මනුමෝදන් වේවා මේ පින් අනුමෝදන්වීමන්නේ සිරු ඥාතීන්ගෙන් ලැබෝ ජීවිත සුවපත් කරගන්න සසරගමන සුවපත් කරගන්න මේ පිණු පකාර වේවා කියල පින් අනුමෝදන් කරනු. ඒවගේ මේ රැස් කරගත්තා උදාරතර පුුණ්‍ය ධර්මය අපි සිරු දෙනා නමින් මිය පරලෝගිය සිරු ඥාතින් සීපත් කළ පින් අනුමෝදන් කරමු. අතීත සංසාරය පටන් මේ ජීවිතය දක්වා අපි නමින් මිය පරලෝගිය යන්තාක් ඥාත මිත්‍රහි චයිසින් ඇත්තම් ඒ සිරු දෙනා මේ පින දැක අනුමෝදන් වෙලේ අයගේ ජීවිත සුවපත් කරගන්න සසරගමන සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියල පින් අනුමෝදන් කරමු. ඒවගේ මේ රැස් කරගත්තා උදාරතර පුුණ්‍ය ධර්මය සිරු දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරමු. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී දිව්‍යරාජ මණ්ඩලය මේ පින දැක අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේ අපි මේ රැස් කරගත්තා උදාාරතර පුුණ්‍ය ධර්මය ගේ හේතුවෙන් බලයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ගැනන්තු ගුණානුභාව බලයෙන් කල්්‍යයාන මිත්‍රයන් වහන්සේලාගේ ආශිර්වාද බලයෙන් මේ ධර්ම දේශනා සදාදාකය තත්වය සිරු දෙනාටමත් මේ සඳහාවද අපකාර කරපු සිරු දෙනාටමත් නේ ධර්මශ්‍රවනය කරන මේ පින්නතුන් හැම දෙනාටමත් පවුල්ල දූදරු ඥාතු මිත්‍ර හිතයිසි හැම දෙනාටමත් සිතක් වේවා සහත්‍යයක් වේවා යහපතක් වේවා නිදුක් නීරෝගී සුවපත් භාවය චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස විසාතිකින් කිසිමන්තරාවක් නොවේවා කායික මානසික සුවසානය ලැබේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තවතත් දානාදී පින්කන් සීලාදී ගුණ ධර්ම සමති පසනා භාවනාවන් දියුණු කරගන්න සත්‍යයේ ධෛර්යයේ වාසනාව චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. සියලු දෙවියන් ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු. අද දිනේදී ඒ නන් සිහිපත් කළා ඒ පින් අනුමෝදන් කරන සියලු දෙනාගේම ඥාතීන්ටත් ඒ වගේම මේ පින්නතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අපි සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ ජීවිත සුවපත් වේවා කියන හැඟීම ඇති කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු.
තුන්වන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් සෑම දිනාට සිත සාන්තිය පුරුදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ